තව එක්කෙනෙක් ඉන්නවා බලමු මෙයා තාම හරි අපි මේ කලින් ඒවා මතක් කිරීමක් කරන්න අවශ්‍ය නැහැ අපි මේ කියන්නේ ගණන් කරනකොට මතක් කිරීමක් කරමු පාස් පේපර්ස් කරන එක තමයි මූලික කරන්න ඉන්නේ එතකොට මේ පාස් පේපර්ස් එකේ තියරි එකක් එක තියරි එකක් එක්ක අපි පාස් පේපර්ස් පටන් ගමු මොකද තියරි එක මෙන්න මේ තියරි එක 0 to a බිඳුව ඉඳන් a එනකන් fx කියන එක ඉන්ටිග්‍රේට් කළාම මේක ඉක්වල් කියලා ගන්න පුළුවන් 0 to a f a minus x dx එක. ඔන්න ඕක ගොඩක් බහුලව පාවිච්චි කරලා කියන්නේ දැන් විශේෂ අහලා තිබ්බා. ඔක බහුලව පාවිච්චි කරලා තිනවා මේ පාස් පේපර්ස් වල අහලා තිනවා. අපි මේක ප්‍රූව් කරලා එතන ඉඳන් අපි ගණන් හදන්න පටන් ගමු අද. මේක මොකද්ද මේ කියන එකේ තේරුම මේ තියෙන fx කියලා ශ්‍රිතයක් මේ තියෙන f a ඍණ x කියලා ශ්‍රිතයක්. ඒතර මම මේ දෙක මුලින්ම කියලා ඉන්නවා. මෙන්න මේ fx කියන ශ්‍රිතයත් එක්ක මේ fx කියන ශ්‍රිතය මෙහෙම ගත්තොත් මම මෙයාට එක්සැම්පල් එකක් මේකේ වේරියබල් එක ඒ නැත්තම් විශාල්‍ය x නේ පැහැදිලිද? ඒතර මේකට උදාහරණයක් තමයි x² + 3x + 5 ඕ වගේ එකක් ගත්තොත් මේක x ගේ ශ්‍රිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. x ගේ ශ්‍රිතයක් විදිහට හරි. තව ගන්න පුළුවන් අපිට මේ වගේ ශ්‍රිතයක්. මේ එකටම සමාන නෙමෙයි. තව උදාහරණයක් ගන්න පුළුවන් fx විදිහට. මේ උදාහරණ ලියන්නේ මේ අර A level වල බීජගණිතයේ මූලික පාඩම තිබ්බ ශ්‍රිත කියලානේ. මූලික කියන්නේ පළවෙනි පාඩම functions. ඒ functions වල මේ උගන්වන දේවල් ටික තමයි මේකේ variable එක x. හරි? මෙහෙම ශ්‍රිතයක් ගන්නත් පුළුවන් sin x squared + 5 over cos x මොකක් හරි මොම ගත්තාම මෙයාගේ variable එක x විදිහට යනවා. ඔය විදිහට ගන්නත් පුළුවන්. ඒතර මේකෙන් හඳුන්වන්නේ මොකද්ද? මම බෝඩ් එක ක්ලියර් නේද? බෝඩ් එක ක්ලියර් නැත්නම් මට කියන්න. මේකෙන් හඳුන්වන්නේ මොකද්ද? මට මේක විදි කීපයකට කියන්න පුළුවන්. මට මේක කියන්න පුළුවන්. හරිද? මේක ගත්තොත් කියන්න පුළුවන්. මේ f කියලා කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ශ්‍රිතවලදී උගන්වනවා මේ ඒ දෙක අතර තියෙන සම්බන්ධය. සම්බන්ධ මෙකැනිසම් එක නැත්නම් මේ යාන්ත්‍රණය විදිහට f එකක් තියෙනවා. මේකනේ මේ විචල්්‍ය වෙන්නේ. ඒතර මේකේ විචල්්‍ය වෙන්නේ a ඍණ x. හරිද? ඒතර මම මේකට උදාහරණයක් දැන් මෙයත් එක්ක ගන්න නැතුව වෙනම උදාහරණයක් ගත්තොත් මේක අමතක කරලා වෙනම උදාහරණයක් ගත්තොත් මට ඒක ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. a ඝනය ධන a ඍණ x ඕ වගේ විදිය තියෙන ශ්‍රිත. නැත්නම් තව උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ මේ ශ්‍රිත පාඩම ගැන කියන්න ඕනේ sin a ඍණ x cos a ඍණ x + 5. ඒ කියන්නේ මේ අන්න මේ constant term තියෙන්න පුළුවන්. මේ නියත පද තියෙන්න පුළුවන්. අනිත් ඒවට variable නැත්නම් විචල්්‍ය a ඍණ x කියලා හඳුන්වන විදිහට මේ විදිහට තියෙන්න පුළුවන්. නැත්තම් මට කරන්න පුළුවන් හිතන්නකෝ මෙහෙම තිබ්බ කියලා. තව උදාහරණයක් මම මේ ශිත පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නේ. ශිත මතක් කිරීම මට කරන්න ඕනේ. මේ ශිතේ ওই විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ශිතය හිත මෙයාගේ variable එක නැත්තම් විචල්්‍ය a ඍණ x විදිහට හඳුන්වන්න පුළුවන්. නැත්තම් මේ විදිහට දෙයක් කරන්න පුළුවන්. බලන්න. ඔය විදිහ මේ කාරණා දෙක පොඩ්ඩක් තේරුම් ගන්නයි මට ඕනේ. හරිද? තේරුම් ගන්නයි ඕනේ. මේකේ මෙහෙම fx කියන ශ්‍රිතය මේ දෙකම මතක කරගන්න දැන්. fx කියන ශ්‍රිතය ඕගොල්ලන්ට දීලා තිබ්බොත් අපි x ධන 5 x වර්ගය x² + 3x + 5 කියලා 2 කියලා ගමු. මේ පේනවනේ බෝඩ් එක. ඔය විදිහට තිබ්බොත් ඕකෙන් ඊට පස්සේ මගේ ඇහුවොත් මෙන්න මේ ශ්‍රිතය ලියන්න කියලා. මේ ශ්‍රිතයේ අර්ථ දක්වලා ඒ ශ්‍රිතය පාවිච්චි කළා. ඒ ෆන්ක්ෂන් එක පාවිච්චි කළා මට ලියන්න කිව්වොත් a ඍණ x කියන ශ්‍රිතය. එතකොට අපි මොකද කරන්නේ? දැන් මම දෙවිදිහට කිව්වේ මේක. මෙහෙම කිව්වොත් මෙයාගේ variable එක මේ විදිහට තියෙන්න ඕනේ. x පේන variable එකක් විතර තියෙනවා. fx කියන උතර variable එක x නේ. නැත්තම් මේ වගේ ශ්‍රිතයක විචල්්‍ය a ඍණ x විදිහට පේන විදිහට තියෙනවා. දැන් මම අහන්නේ ඕගොල්ලන්ට ශ්‍රිතයක් අර්ථ දක්වලා තියෙනවා මේ විදිහට. ඒතර x ගේ ශ්‍රිතය. දැන් ඒ ශ්‍රිතය පාවිච්චි කරලා මෙයාව ගන්න කිව්වොත් මේ ශ්‍රිත දෙක ඒ කියන්නේ මේ දෙක සම්බන්ධයි. මේ දෙක සම්බන්ධ නෑ මම උදාහරණ කිව්ව එක. වෙන වෙනම මම පැහැදිලි කරේ. මේකෙන් මේ x ශ්‍රිතය අර්ථ දක්වලා a ඍණ x ශ්‍රිතය පෙන්වන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? ඔය දන්නවා. සරල දෙයක් කරන්නේ. මොකද්ද දාන්නේ x සමානයි a ඍණ x වගේ දාන්න. මේක x උත්තර නෙමෙයි යන්න එපා. x වෙනුවට a ඍණ x කියන එක දාන්න. x තියෙන තැනට x කියන විචල්්‍ය තියෙන තැනට
a ඍණ x දාන්න. ඒතර මේකේ x තියෙනවනේ එතන. එතනට එන්න ඕනේ a ඍණ x. හරිද? එතනට එන්න ඕනේ a ඍණ x. මෙතන බලන්න පහ. මෙතන x එකක් තියෙනවනේ. එතනට එන්න ඕනේ a ඍණ x. එයාගේ වර්ගය වෙනවා ධන 3යි a ඍණ x ධන 2. ඇයි මම මේක තා කුඩා දෙයකින් පැහැදිලි කළේ? මේ දේ දැන් මේක කරගෙන පෙන්නනවට වඩා මේකයි මේක අතර සම්බන්ධය ඔයගොල්ලෝ දන්නේ නැහැ. සමහර අය තේරෙන්නේ නැහැ මොකක්ද මේ කියන්නේ. මේ ශිතය fx ඉදිරි මේ මාර්ග දැක්කොත් x තියෙන තැනට a ඍණ x දැම්මම මේව ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදිහට අර්ථ දක්වන්න පුළුවන්. මේ ඒක කරනම කිව්වේ. f a ඍණ x කියලා කියන්නේ a ඍණ x විදිහට එයාගේ විචල්‍ය a ඍණ x විදිහට තියෙනවා. හරිද? ওই දෙක අතර සම්බන්ධය ඒ කියන්නේ ওই දෙකම සම්බන්ධ කරලා අර්ථ දක්වන්න ගියොත් මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. x තියෙන තැනට a ඍණ x දාලා ශිතය ගත්තොත් ඒක a ඍණ x කියලා අපිට කියන්න පුළුවන්. හරිද? f කියලා කියන්නේ ඒ ශිත දෙක අතර තියෙන සම්බන්ධතාව නැත්නම් මෙකනිසම්. හරිද? හරිද මම ආයි පොඩ්ඩක් කියන ඔයගලන්ට තියෙනේද බෝඩ් එක? හරි. අපි මේ අද මොනවද මම අලුතෙන් අපි කරන්න දැන් කියන්නේ මේ මොනවද පාස් ව්‍යවස්ථාව පටන් ගන්න යන්නේ. ඒකෙත් සිද්ධාන්තයකින් තමයි පටන් ගන්න යන්නේ. ඒ එක සිද්ධාන්තයක් තමයි මෙන්න ඉන්ටිග්‍රේෂන් වල අනුකලනයේදී ඉන්ටිග්‍රේෂන් වල 0 to a ලිමිට් දෙකක් දාලා තිනවා සීමා දෙකක්. fx ශ්‍රිතය dx කියන x කියන එකෙන් අනුකලනය කරාට පස්සේ එන උත්තරය සමාන වෙනවලු බිඳුවට. ඒ කියන්නේ මේ සීමාව මේ ලිමිට් දෙක නැත්තම් සීමා දෙකම තමයි මෙතනක් තියෙන්නේ. f a ඍණ x මේ උඩ තියෙන a අකුර ඍණ x කියලා විදිහ දාලා ශ්‍රිතය අනුකලනය කරාට එන උත්තර දෙක සමානයි කියලා තමයි අපි පෙන්වන්න යන්නේ. ඒකේ ප්‍රයෝජන තමයි පළවෙනි විදිහට පාස් වේව්ස් වල තියෙන දේ තමයි කරන්න යන්නේ. ඒකෙදි fx කියන ශ්‍රිතය කියන්නේ මොකද්ද? මේ විදිහට ශ්‍රිත වලට අපි fx කියලා කියනවා. x ඒතර ඒකේ වේරියබල් එක විචල්‍ය x විදිහෙන් තමයි තියෙන්නේ. ඊළඟට මේ f a ඍණ x කියන එකේ තේරුම මොකද්ද? එයාගේ විචල්‍ය a ඍණ x විදිහට තමයි තියෙන්නේ. හරිද? ඔය විදිහ. ඔය දෙක එකට සම්බන්ධ කරලා ශ්‍රිතයක් මේ සම්බන්ධතාවයක් කිව්වොත් fx කියන එක x + 5 over x² + 3x + 2 කියලා ඩිෆයින් කරලා තිබ්බොත් අර්ථ දක්වලා තිබ්බොත් මට f a ඍණ x කියන එක ඩිෆයින් කරන්න පුළුවන්. හරිද? ඩිඩියුස් කරන්න පුළුවන් නැත්නම් x තියෙන තැනට a ඍණ x සබ්ස්ටිටියුට් කරන්න තියෙනවා. ඒක සරලයි. ආදේශ කරන්න තියෙනවා. ඒක තමයි මම මූලික වශයෙන් කිව්වේ මේකේ තේරුම. මේ ඉන්ටිග්‍රේෂන් තේරුම නෙමෙයි. මේ ශ්‍රිත දෙකෙන් මොකද්ද කියන්නේ කියන එක. සමහර වෙලාවට ඒකත් ගැටලුවක්. ඒකයි මම මෙතන කිව්වේ. ඒක සරලව තේරුම් ගත්තා. හරි. එතන පොඩ්ඩක් නෝට් ඩවුන් කරන්න දෙයක් තියෙනවා නෝට් ඩවුන් කරගන්න. කරලා මාතෘකාව ලියන්න 0 to a fx dx සමානයි මෙහෙම කියලා ලියලා මොනවාද අපි ලියමු proof එක කියලා. proof කියලා දාලා අර්ථ දැක්වීම නැත්තම් බිඳුවට a සාධනය. බිඳුව a fx dx සමාන බිඳුව to a f a ඍණ x dx කියන එක සාධනය කිරීම තමයි දැන් කරන්නේ. සාධනය මේ සම්බන්ධතාව සාධනය කිරීම තමයි කරන්නේ. proof එක කරන්නේ. හරි. ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. මේකේ විශේෂ දෙයක් තිබ්බොත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් හරි ඔයගොල්ලෝ නෝට් එකේ දාගන්න. ඊට පස්සේ සබ් ටොපික් එක තමයි මම කිව්වේ ලියා ගන්න කියලා. මේක ලියා ගන්න. බිඳුවේ ඉඳන් a ට fx ශ්‍රිතය x විශයෙන් අනුකලනය කළාම සමානයි බිඳුවේ ඉඳන් a ට f a ඍණ x dx. සාධනය නැත්තම් proof මේක කියලා ලියුණා හරි. හරි. ඒක ලියාගත්තට පස්සේ කොහොමද ඒක සාධනය කරන්නේ? ඒක තමයි දැන් කියන්නේ. මම මේ සරල උදාහරණ දෙකකින් මම මේ ශ්‍රිතය දෙකකින් මොකද්ද කියවෙන්නේ කියන එක තමයි පැහැදිලි කළේ මෙච්චර වෙලා. කොහොමද සාධනය කරන්නේ බලන්න. හරියට මේ හැම පොයින්ට් එකම තේරුම් ගන්න ලියන්නේ සාධනය 0 to a fx. හරිද? මේකනේ අපිට මේකෙන් පටන්ගෙන නැත්තම් මෙයයි සම්බන්ධතාවය පෙන්වන්නයි තියෙන්නේ. මේ සම්බන්ධතාවය කොහොමද ලියන්නේ? බිඳුවයි a සීමා දෙකේ හිමමයි මේ ෆන්ක්ෂන් එක නිකන් අතුළු තියෙන ශ්‍රිතේ x වෙනුවට ආදේශයෙන් වුණ උඩ ඉහළ සීමාව තියෙනවනේ. ඉහළ සීමාවෙන් x ශ්‍රිතය x ආගේ අඩු වුණාට පස්සේ එක තමයි ලියන්නේ. ඒ කියන්නේ මේක බලන්න නැතුව ඕනලාවක ලියා ගන්න පුළුවන්. මොකද මේක සිලබස් එකේ දීලා තියෙනවා මේ සම්බන්ධතාවය ඕන ගානකදී පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් පාස් වේවස් ගත්තොත් මේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. නැත්තම් අපිට මේ සම්බන්ධතාවය එහෙම පාවිච්චි කරන්න පුළුවන් සිලබස් එකේ දීලා තියෙනවා.
හරි සිලබස් එකේ දීලා තියෙනවා. මේකෙන් කරන්න පුළුවන් වැඩ ටික ඔක්කොම අපි තේරුම් ගන්න යන්න ඕනේ. හරි. කොහොමද සාධනය කරන්නේ? මම පටන් ගන්නවා මෙන්න මේකේ. බිඳුව A f a ඍණ x dx. මේකේ කියන කාරණා ටිකක් තියෙනවා. ඒක හරියටම නෝට් ඩවුන් කරගන්න. වැදගත් දේවල් ඔක්කොම ටික ලියා ගන්න හොඳට. මේකේ මම දැන් මොකක්ද දන්නවද කරන්නේ? මම a ඍණ x තියෙනවානේ. එන්නේ a ඍණ x එක සාධනය කරන විදිහෙන් බලන්න. a ඍණ x එක u කියලා ආදේශයක් දානවා. මේ තියෙන ආදේශය මගේ. හොඳේ? ආදේශය. දැන් මෙතන මේක කරපු අය ඉන්න පුළුවන්. සරලයි කියලා හිතන්න පුළුවන්. මේක බව එකතු වෙලා විභාග ගණන් හදනවා තමයි. ඕගොල්ලන්ට තේරෙන්නේ අපි කරපු පොඩි දේවල් එකතු වුණාම තමයි මේ සම්පූර්ණ ගණන් හැදෙන්නේ. ඒ නිසා මේ පොඩි දේ බව හරියට තේරුම් ගන්න කරන්න. a ඍණ x කියන එක u කියලා හිතනවා. ඇයි මම මෙහෙම හිතුවේ? මෙතන තියෙන එක විචල්යනේ. කියන්නේ විචල්ය විතරයි තියෙන්නේ. නියත පද නැහැනේ. මෙතන තියෙන්නේ නියත පදයේ ඍණ x විචල්යනේ. ඒක නිසා මේක තනි යුනිට් එකක් කරන්න. තනි මේ විචල්යක් කරන්න ඕන නිසා a ඍණ x සමානයි u විචල්ය කියන්නේ. මේ u කියන්නේ විචල්යක්. හොඳයි. නියතයක් නෙමෙයි. u කියන්නේ විචල්යත් අපි තව කියන්න පුළුවන්. u කියන්නේ x මත යැපෙන විචල්යක්. u depend on x. හරිද? ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ ආදේශයක් පාවිච්චි කරනවා ආදේශය තීරණය කරන්න ඕනේ. තීරණය කළා. ඊට පස්සේ අපි කලින් ආදේශ ගණන් වල හම්බුන්නේ සීමා ටික නැත්තම් ලිමිට්ස් ටික වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අදාළ විචල්‍යයට සීමා ටිකනේ මේ දාලා තියෙන්නේ. u ගේ විචල්‍යයට හරවන්න ඕනේ ආදේශය දාලා. ඒ නිසා ඒ විචල්‍ය දෙකට මේක පරිවර්තනය කරගන්න ඕනේ. හරි කන්වර්ට් කරගන්න ඕනේ. කන්වර්ට් කරගන්න කොහොමද? මේකේ පහළ සීමාව මේ තියෙන්නේ x ගේ පහළ සීමාවනේ. ඒතර x සමානයි බිඳුව වෙනකොට x සමානයි බිඳුව වෙනකොට පේනව නේද? පේන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න. x සමානයි බිඳුව වෙනකොට u වලගේ හොයාගන්න. x සමාන බිඳුව ආදේශ කරන්න. x සමාන බිඳුව මේකට ආදේශ කළාම මොකද වෙන්නේ? a ඍණ බිඳුව සමානයි u. ඒතර u වලගේ a කියලා එනවා. x සමාන බිඳුව ඊට කියන්නේ u වලගේ a කියලා එනවා. පැහැදිලිද? ඒක හරි. ඊට පස්සේ ඉහළ සීමාව. ඉහළ සීමාව කියන්නේ x සමාන a. x සමාන a මේකට ආදේශ කළාම මේ කියනවා a ඍණ a නේ. a ඍණ a කියලා කියන්නේ u වලගේ කියන මම කෙලින්ම මෙතන ලියන්න. ඒව සරලයිනේ. බිඳුවයි. එතකොට x සමාන a වෙනකොට u වලගේ බිඳුවයි. හරිද? මේක x සමාන බිඳුව වෙනකොට u වලගේ a. ඒ දෙක හරි. ඊට පස්සේ ආදේශය පාවිච්චි කරනකොට මුලින්ම ආදේශය තීරණය කරන්න සීමා වෙනස් කරන්න dx එක වෙනස් කරන්න. dx එක වෙනස් කරන්නේ කොහොමද? දැන් dx එක වෙනස් කරන්න යන්න. හරිද? dx එක වෙනස් කරන්නේ a ඍණ x සමාන u කියන එකනේ ආදේශය. ඒ ආදේශය අපි ඩිෆරෙන්ෂিয়েට් කරනවා නැත්නම් අවකලනය කරනවා with respect to x හරි u හරි. x විශේෂයෙන් අවකලනය කරමු. x විශේෂයෙන් අවකලනය කරමු. x විශේෂයෙන් අවකලනය කරනකොට මේක a කියන එක නියතයක්. a කියන එක නියතයක් නම් මෙහා බිඳුවයි. x කියන්නේ x විශේෂයෙන්මයි කරන්නේ එහෙනම් එකයි. u කියන එක නියතයක් නෙමෙයි. u කියන එක නියතයක් නෙමෙයි. ඒක u කළා මොකද්ද? x විශේෂයෙන්. du over ඒක දන්නවනේ. දැන් මට මේක ලියන්න පුළුවන් dx කියන එක ඍණ dx එන්නේ. එතකොට මට ඒක ලියන්න පුළුවන් ඍණ dx සමාන du කියලා. නැත්නම් dx equal minus du කියලා ලියන්න පුළුවන්. හරි දැන් ආදේශය හරි සීමා ටිකත් හරි dx එකත් හරි. දැන් මම මෙන්න මේක පාවිච්චි කරලා මේ ස්ටෙප් එක ලියනවා. කලින් ස්ටෙප් එක මම මේක i කියලාම ගන්නද? i කියලා ගන්න. ඒ i එකම i එක ලියනවා. i එක ලියනවා. දැන් සීමා u විචල්යෙන් ලියන්නේ. සීමා දෙක දානකොට පහළ සීමා x ගේ පහළ සීමාව බිඳුව. x බිඳුව වෙනකොට u වලගේ u වලගේ. ඒතර u විචල්යට හරවනවනේ. එහෙනම් මෙතන දාන්න ඕනේ a. x සමාන a වෙනකොට බලන්න අපි සමහරට ආදේශ කරනකොට නිශ්චිත අනුකලනය යටතේ ආදේශයක් කරන්න නැතුව ඇති. මේක විභාග ගණන් හදනකොට ඔය වෙනවා. නිශ්චිත අනුකලනය කියලා කියන්නේ ඩෙෆිනිට් ඉන්ටග්‍රල් වලදී කියන්නේ ලිමිට් එක වෙනස් කරන්න නැතුව ඇති. ලිමිට් එක වෙනස් කරලා සරලයි. x සමානයි පහළ සීමාව වගේ දානකොට අපේ පරිවර්තනය කරන විචල්‍ය යගේ දාන්න තමයි තියෙන්නේ. හරි. එතකොට x ඉහළ සීම x සමාන a නේ ඉහළ සීමාව. u වල x සමාන a වෙනකොට u වලගේ බිඳුව. එතකොට මෙතන දාන්න ඕනේ
upper limit එක 0. හරි කොහොමද මේකට ආදේශ කරන්නේ? මේ තියෙන f කියලා කියන්නේ f ආදේශයක් වෙන්නේ f කියලා කියන්නේ එතන මල්ටිප්ලිකේෂන් එක නෙමෙයි මෙතන තින්නේ. බ්‍රැකට් ක්ලෝස් කරන එක නෙමෙයි මේ අංකණයනේ. ශ්‍රිත අංකණය නැත්නම් නොටේෂන් එකනේ. ඒ නොටේෂන් එකේ තේරුම මොකද්ද? ඒ තේරුම තමයි ඔයාලට මම මතක් කළොත් මෙන්න මෙහෙම මේක අපි ලියන්නේ අර මැපින් කියලා තිබ්බේ. මේ තියෙන x ගේ ටික x1 x2 ඔය විදිහට තියෙනවා. මේ මෙයාට තියෙන මෙකැනිසම් එක නැත්නම් යාන්ත්‍රණය තමයි කියන්නේ. ඒ යාන්ත්‍රණේ හම්බුනාට පස්සේ එන අගයන් ටික තමයි y මෙන්න මෙහෙම තියෙන්නේ. මට මේක ලියන්න පුළුවන් y සමාන fx කියලා මාක් කරන්න පුළුවන්. ඒතර මේ තියෙන අංකණය ශ්‍රිත අංකණය. ඒතර මෙතන f ට ආදේශයක් වෙන්නේ නැහැ. ඒතර ආදේශය වෙන්නේ මොකද්ද? f ඇතුළේ තියෙන්නේ ඒ කියන්නේ f ෆන්ක්ෂන් එක කියන්නේ කලින් තිබ්බේ a ඍණ x ගේ a ඍණ x ගේ ශ්‍රිතයක්. මම කලින් කියලා දුන්නේ. නේද? a ඍණ x ගේ ශ්‍රිතයක්. දැන් ඒ a ඍණ x වෙනුවට ඒ ශ්‍රිතේ a ඍණ x වෙනුවට මට දැන් පාවිච්චි කරන්න පුළුවන් a ඍණ x වෙනුවට u කියලා. හරිද? ඒතර මෙකැනිසම් එක වෙනස් වෙන්නේ නැහැ. ආදේශයේදී මෙකැනිසම් එක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රිත යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ විචල්්‍ය. විචල්්‍ය a ඍණ x කියන අනික කැලලට u කියලා එනවා විතරයි එන්නේ. හරිද? මෙකැනිසම් එක වෙනස් වෙන්නේ නැහැ. ආදේශයේදී මෙකැනිසම් එක වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රිත මේ යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ. f විදිහ එහෙමම තියෙනවා. u වෙනවා. ඊට පස්සේ dx වෙනකොට මොකක්ද දාන්න පුළුවන්? dx වෙනකොට දාන්න පුළුවන් -du. මෙතන තියෙන්නේ මල්ටිප්ලිකේෂන් එක. හොඳයි. මෙතන තියෙන මල්ටිප්ලිකේෂන් එක මෙතන තියෙන මල්ටිප්ලිකේෂන් එක නෙමෙයි මේ තියෙන්නේ ශ්‍රිත නොටේෂන් එක. පටලවා ගන්න එපා. සරල දේවල්. හරි. දැන් මම උතන තියෙන්නේ. උතනින් තියෙනකොට මම උතන එනකොට කාරණා දෙකක් පැහැදිලි කරගන්න ඕනි. ඒ කාරණා දෙක ඕගොල්ලෝ මම පැහැදිලි කිරීම කරනවා. ඒක ලියන්න දෙන්නේ නැහැ. මේ ලියන්න ඕගොල්ලෝ ලියා ගන්න ඕන. පැහැදිලි වෙන්නේ කොහොමද කියලා දැන් මට මෙතනින් පස්සේ ටක් ගාලා මෙයාට සමාන වෙනවා කියලා දාන්න පුළුවන්. උනට අපි උදාහරණ කීපයක් කරලා පැහැදිලි කරමු පොඩි දෙයක් තියෙන එතන. ඒක වෙන තැන්වලත් අපිට පාවිච්චි කරන්න ඕනේ. ඒකයි. හරි මේ මෙකැනිසම් එක තේරුණානේ. ශ්‍රිත පළවෙනි පාඩමනේ තිබ්බේ. බීජගණිතයේ පළවෙනි පාඩම algebraical functions. හරිද? functions අපිට තිබ්බේ. ඒක හරි. දැන් මට පැහැදිලි කිරීම තියෙන්නේ මේක. මම මේ උදාහරණයක් කරන් පැහැදිලි කරන්නේ. අපි මෙයාට ගැලපෙන්නේ නැති උදාහරණයක් මෙහෙම ගමු. gx කියලා ශ්‍රිතයක් තියෙනවා. a ඉඳන් b ට අනුකලනය කළොත් හරිද? ඒකේ උත්තරය මට එනවා hx කියලා. හිතන්න. hx කියලා එනවා. එතකොට මේ සීමා දෙකක් තියෙනවනේ. එහෙනම් සීමා දෙක මෙහෙම දාන්න ඕනේ. b to a කියලා. එතකොට මම කොහොමද දාන්නේ මේක? upper limit එක මුලින්ම ආදේශ කරන්න ඕනේ hb. අඩු කරන්න ඕනේ lower limit එක නැත්නම් පහළ සීමාව ආදේශ කරන්න. ඕකේ මෙහෙම තිබ්බොත් බලන්න a to b gx කියලා තිබ්බොත් කොහොමද කරන්න පුළුවන්? කොහොමද අපි දන්න විදිහට දැන් කරන්න පුළුවන්? මේ මයිනස් එක ඉස්සරහට ගන්න පුළුවන්. ඇයි? -1 කියලා කියන්නේ කොන්ස්ටන්ට් එක නැත්නම් නියතයක් නේ. අනුකරණ ලකුණේ නියතයක් පුල් අවුට් කරන්න පුළුවන්. එළියට ගන්න පුළුවන්. ගත්තාම මේක ලියන්න පුළුවන් ඍණ a to b gx dx කියලා. කලින් මම හිතුවානේ gx අනුකලනය කළාම එන උත්තර hx කියලා. එතකොට මට ඒක ලියන්න පුළුවන් hx ඍණ hx පහළ සීමාව a ඉහළ සීමාව b කියලා. හරිද? එතකොට මම මේක ඍණාගේ හැමම තියාගෙන ඉහළ සීමාව ආදේශ කරනවා ha hb hb ඍණ පහළ සීමාව ආදේශ කරනවා ha. කොහොමද? හරි තේරෙනවද බලන්න මේ වරහණක් පෙහෙන්න. බලන්න ඒක පේනවා නේද? අපහැදිලි නම් කියන්න මට මම වෙන තැනක ලියන්න. දැන් මට ලියාගෙන ගියදී අතන ඉතුරුනේ ඒක ලිව්වේ. මේක එතකොට මේ ඍණ එකක් තියෙනවා ඍණ වරහණ ඉවත් කළාම ha ඍණ hb කියලා එනවා නේද? ඍණ ha ඍණ hb කියලා එනවා නේද? එතකොට ඔයගලන්ට තේරෙනවද මේක අනුකලනය කළාම ඍණ ඇතුළේ තියෙද්දි අනුකලනය කළාම මේ පහළ සීමාව ආදේශ කරලා ඒකෙන් ඉහළ සීමාව අඩු කිරීම නෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකෙදි වෙන්නේ
උත්තරේ අරගෙන ඉහළ සීමාව ආදේශ කරලා ඍණ පහළ සීමාව ආදේශ කරන එකට වෙන්නේ. අපර් ලිමිට් එක සබ්ස්ටිටියුට් කරලා මයිනස් ලෝවර් ලිමිට් එක සබ්ස්ටිටියුට් කරන එක කරන්නේ. හැබැයි මෙතන මයිනස් එළිය කියන්නේ අනුකලන ඇතුළේ ඍණ එක තිබ්බොත් ඍණ ලකුණ තිබ්බොත් අන්තිමට අපිට ආවිලා තියෙන උත්තරේ වෙනස වෙලා තියෙන්නේ. කියන්නේ ලෝවර් ලිමිට් එක සබ්ස්ටිටියුට් කරලා පහළ සීමාව ආදේශ කරලා ඍණ අපර් ලිමිට් එක සබ්ස්ටිටියුට් කරනවා. කියන්නේ අප ඉහළ සීමාව ආදේශ කරනවා. තේරෙනවද? එතකොට මට ওই දෙක කාරණා දෙක බලලා කියන්න පුළුවන් නේද? ඔය කාරණා දෙක බලලා කියන්න පුළුවන් නේද? මේක දෙක. මේ බලන්න. ඒ කාරණා දෙකෙන් කියන්න පුළුවන්. බලන්න මෙන්න මේක තේරුම් ගන්න. HAB ඍණ GX කියන එක DX. ඒක සමාන වෙනව නේද? මේ ඍණ ලකුණ තියෙනවනේ. මේ ඍණ ලකුණ ධන කරන්න පුළුවන් කොහොම කළොත්? ධන කරන්න පුළුවන් මේ සීමා දෙක මාරු කළොත්. මෙයා පහළට ඇවිල්ලා මෙයා ඉහළට ගියොත් මේ උත්තරයට සමාන වෙනවා. පැහැදිලිද බලන්න ඒක? ඒක තේරෙනවද බලන්න? මේක එතකොට අපිට කියන්න මේ ඍණ ලකුණක් තියෙනවා නම් ඒකේ අවසාන උත්තරය මම හිතුවනේ gx අනුකලනය කළාම hx එනවා කියලා. ඊට පස්සේ මම ආදේශ කරන විදිහෙන් කරලා පෙන්නනවා මේ උත්තරේ එන්නේ. මේක ඍණ ලකුණ එළියට අර අපි කරන අනුකලනය කරන විදිහටම කරලා ඍණ ලකුණ එළියට අර අනුකලනය කරලා ලිව්වට පස්සේ ඉහළ සීමාව පහළ සීමාව ආදේශ කළාම මට එන්නේ h a ඍණ hb. හරිද? h a ඍණ hb කියලා කියන්නේ මෙයාගේ ඉහළ සීමාව a වෙලා පහළ සීමාව b වෙලානේ. ඒතර මට ඍණ ලකුණක් ඇතුලේ තිබ්බොත් මේක අපිට විශේෂ ඕනේ අවස්ථාව විතර අපි මාරු කරගන්න. වෙන තැන්වලදී ඍණ එකක් එළියට අරන් කරගෙන යනවා. මේ වගේ අවස්ථාවේදී ඕනේ නෝ මේ ඍණ ලකුණක් ඇතුලේ තිබ්බොත් මට මේ සීමා දෙක වෙනස් කරලා වැඩේ කරගන්න පුළුවන්. සීමා දෙක වෙනස් කරගන්න සීමා දෙක මාරු කරන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා සීමා දෙක මාරු කළොත් ඍණ ලකුණකින් තමයි වෙනස තියෙන්නේ. ඍණ ලකුණක් තමයි බැලන්ස් කරගන්න ඕනේ. ඒක හොඳට නෝට් ඩවුන් කරගන්න. මේක මේත් මම පැහැදිලි කිරීම කළේ ඒක අපිට බොක්ස් අප් කරගන්න පුළුවන්. කොටු කරගන්න පුළුවන් විශේෂ දෙයක්. ඍණ සීමා දෙක මාරු කළොත් ඉහළ සීමාව පහළට ඇවිල්ලා පහළ සීමාව ඉහළට ගියොත් ඍණ ලකුණ වැදගත් වෙනවා. ඍණින් වැඩි වෙලා තමයි මේ ෆන්ක්ෂන් එක එන්නේ. ඒක සරල දෙයක්. ඒක සරල දෙකකින් මම පෙන්නුවා. මේක මේ කාරණාව දැනගන්න ඕනේ. ඒක තේරෙනවද බෑ? ඒක හරි. ඒක නෝට් ඩවුන් කරගන්න. මෙතෙන්ට නිකන් ලියලා විශේෂ කාරණා කියලා නැත්නම් ස්පෙෂල් නෝට් එකක් කියලා පොඩියට කාරණා ටිකක් ලියා ගන්න ඕනේ. ඒ ටික තමයි මුලින් මෙතෙන්ට පැහැදිලි කියනකොට මේ උදාහරණයක් කරලා මෙන්න මේක බොක්ස් අප් කරගත්තා. ඔයාට B2A අනුකරණය කරන්න තියෙනවා GX DX එක. ඒක සීමා දෙක මාරු කළොත් ඔයා මෙතන ඍණ ලකුණක් දැම්මනම් හරි. ඍණෙන් වැඩි වෙන්න ඕනේ. ඍණෙන් මේ ශිතේම වැඩි වෙලා සීමා දෙක මාරු කරගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඒක හරි. ඍණ ලකුණ හැන්ඩල් කරන විදිය කිව්වා. ඒක නෝට් ඩවුන් කරගන්න ස්පෙෂල් නෝට් එකක් දාලා. හරිද? ඒක නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ ඊළඟ කාරණාව මම හිතනවා මේක දැන් පැහැදිලි කියලා. සරල දෙයක්. මට පොඩ්ඩක් අර ඔයගොල්ලන්ට හරියටම අවබෝධය යන්න ඕන නිසා තමයි මම පොඩ්ඩක් වැඩි දුර පැහැදිලි කිරීමක් කළේ. නිකන් මේ දෙක මාරු කළාම රිනේ වැඩි වෙනවා කිව්වත් සරලයි ඉතින් ඒක. සමහරවිට ඒක හරියට පැහැදිලි කර ගන්න බැරි නිසා තමයි උදාහරණයක් ගත්තේ. දැන් ඊළඟ කාරණාව මම මේ ගේස් කරන්නම්. ඊළඟ එක මේක බලන්න. මම දෙකේ ඉඳන් 2 to 4 වගේ එකක් x to the power 2 එක ඉන්ටිග්‍රේට් කරනවා with respect to x. හරි. x විශේෂයෙන්මයි කරන්න ඉන්ටිග්‍රේට්. ඒතර කොහොමද මේක උත්තරේ ගන්නෙ? මේක උත්තරේ ගන්නෙ මෙයාව අනුකලනය කළාම x n type නේ. එතකොට මේක එන්නේ x 3/3. හරිද? ඊට පස්සේ ඉහළ සීමාව 4 පහළ සීමාව 2. හරිද? ඊට පස්සේ මේ නියතයක් එළියට ගන්න පුළුවන්. එක බෙදීම තුන නියතය එළියට ගත්තා. ඊට පස්සේ ඉහළ සීමාව ආදේශ කළා. 4 තුන්වෙනි බලය වෙන 2 තුන්වෙනි බලය. ඒතර උත්තර කී දෙන්නේ? 4 3 කියලා කියන්නේ 16යි 64යිනේ.
64 ඍණ 8 නේ. නේද? 64 ඍණ 8. ඒ කියන්නේ 56 නේ. 56 බෙදීම 3ක්. 56 බෙදීම 3 මම සරල උදාහරණයක් ගත්තා. ඊට පස්සේ ওই විදිහටම මම මේ උදාහරණය ගන්නවා. මොකක්ද උදාහරණය? 2 to 4 u squared dx. dx නෙමෙයි. ඒක u සබ්ජෙක්ට් එකේ හොඳේ. කලින් එක x විෂයෙන් එකනේ. මේක u විෂයෙන් විචාලේ තියෙන u ම තමයි. කොහොමද මේක අනුකලනය කරන්නේ? මේක අනුකලනය කළාම u3 o3 ඇවිල්ලා ඉහළ සීමාව 4 පහළ සීමාව 2 කියලා නෙන්නේ. පැහැදිලි. ඊට පස්සේ මේ විදිහටම ඉහළ සීමාව ආදේශ කරලා ඍණ පහළ සීමාව ආදේශ කළාට පස්සේ මේකත් එන්නේ 56 බෙදීම 3මනේ. තේරුණාද බෑ? තේරුණා. මොකද්ද මම මේකෙන් පැහැදිලි කරන්න හැදුවේ? මම පැහැදිලි කරන්න හැදුවේ සීමා දෙක එකම සීමා දෙක තියලා ඇතුලේ විචල්්‍ය ශ්‍රිත එකමයි. ශ්‍රිත x වර්ගය කියන ශ්‍රිත x වර්ග වෙලා තියෙන්නේ. මොකක් හරි විචල්්‍යයේ වර්ගය. මේකේ විචල්්‍ය වර්ගය. ඒ එකම ශ්‍රිත හැබැයි විචල්්‍ය මේක x මේක u. ශ්‍රිතය කියන්නේ ෆන්ක්ෂන් එක ගැන ගත්ත මෙකැනිසම් එක යාන්ත්‍රණය එකමයි. ඒ කියන්නේ විචල්්‍ය වර්ග වීමනේ යාන්ත්‍රණය. මෙකැනිසම් එක ඒකනේ. තේරුණා නේද? යාන්ත්‍රණය x වර්ග කිරීම විචල්්‍ය වර්ග කිරීම මේ දෙකේම යාන්ත්‍රණ එක නම් ඒ අදාළ විචල්යෙන් නම් අනුකලනය කිරීම කරන්නේ ඒ විශයෙන්ම නම් ඒ සබ්ජෙක්ට් එකේම නම් සීමා දෙක සමාන නම් උත්තරේ සමානයි. කියන්නේ විචල්්‍ය x ද u ද කියන එක වැඩක් නෑ. මෙකැනිසම් එකයි වැදගත්. සීමා දෙක සමාන නම් මෙකැනිසම් එක සමාන නම් විචල්්‍ය වැදගත් වෙන්නේ නෑ. මොනවාද? වේරියබල් එක not necessary නේ. වේරියබල් එක x වුණත් y වුණත් u වුණත් මොකක් වුණත් ලිමිට් දෙක සමාන නම් මෙකැනිසම් එක සමාන නම් උත්තරේ එකමයි. පැහැදිලිද? ඊළඟ මට ලියන්න පුළුවන් එක මෙන්න මේ විදිහට බොක්ස් අප් කරමු දෙක. ඒක විශේෂ කාරණාව දෙක. මට ඒක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ලියනවා මම. a to b කියලා දාලා ලියන්න. f x dx කිව්වත් a to b f u du කිව්වත් දෙකම එකයි. මෙතන අපිට ලියන්න පුළුවන්. හරිද? මේ සීමා දෙකක් තියෙන ඒවට කියන්නේ ඩෙෆිනිට් ඉන්ටග්‍රල් නැත්නම් නිශ්චිත අනුකලනයේදී. නිශ්චිත අනුකලනයේදී විචල්්‍ය වැදගත් නොවේ. මෙකැනිසම් එක වැදගත්, යාන්ත්‍රණය වැදගත්. හරිද? නිශ්චිත අනුකලනයේදී විචල්්‍ය වැදගත් නොවේ. In definite integral variable is not necessary. හරි? මොකක් හරි variable එකක් වෙන්න පුළුවන්. වැදගත් නෑ. උත්තරේ දෙකම මෙකැනිසම් එක සමානයි. අදාළ විශයෙන්මයි අනුකලනය කරලා තියෙන්නේ. හරි. බලන්න මේ ටික ඒ විශේෂ කාරණා දෙකක් තිබ්බා. ඒ දෙක ලියා ගන්න. ඊට පස්සේ මම මෙතනට එනවා. විශේෂ කාරණා දෙක ලියා ගන්න. එක විශේෂ කාරණාවක් මේක මම මේක පැහැදිලි කළා. අනිත් විශේෂ කාරණාව මේක. ඒකත් මම පැහැදිලි කිරීම කළා. සරල උදාහරණයක් කරා. ඔය කාරණා දෙක අපිට වැදගත්. ඒක කියන්නේ මෙතන විතර නෙමෙයි. මෙතනදී අපි ඉගෙන ගත්තට ඕන තැනදී ඔක පාවිච්චි කරන්න පුළුවන්. අනුකලනයනේ. අනුකලනය ඕන තැනකදී ඔක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මේක ප්‍රූෆ් එකට නැත්නම් සාධනයට ඔය දෙක අවශ්‍යයි. මේක හරියනේ නේ. මම මේක ඉරේස් කරනවා. දැන් අපි ඕක පාවිච්චි කිරීම කරන්න බෑ. කොහොමද කරන්නේ කියලා. දැන් මම මේක කියන්නේ හැම සමහර අවුරුදු වල මේක ප්‍රූෆ් එක නැත්නම් සාධනය අහලා තියෙනවා. මේ සාධනය එකපාරයි කරන්නේ. විභාගයේදී සාධනය ආයෙ අහලා තිබ්බොත් ඕගොල්ලෝ ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න. ඒතර මෙතන බිඳුව නැතුව වෙන මේ අගයක් දෙන්නත් පුළුවන්. ඒ අගයක් කරන 2011 දී වෙන අගයක් දීලා තිබේ. ඒ අගෙ දීදිත් කරන්න පුළුවන්. අපි ඒ වගේ ආදේශයක් සාධනයක් ආයෙ ගොන්න ඉස්සරහදී කරමු පස්සෙට. සාධනය ඉතින් එහා කරන්නේ නැහැ. ගාන තමයි වැදගත් විදිහට කරන්නේ. හරි? වැදගත්. එතකොට මේ ඍණ ලක්ෂණ වැඩි වෙලානේ තියෙන්නේ. මම උගලන් තව තේරෙන්න ඕන නිසා තව ස්ටෙප් එකක් ලියනවා. නැත්නම් ස්ටෙප් එක ලියන්න ඕනේ නැහැ. ඔය ඍණෙන් වැඩි වෙන්න ඕනේ කියන එක කොහොම ලියන්න පුළුවන්? මෙතන නැතුව මෙතන එළියට දාලා. ඒතර අරක පාවිච්චි කරලා මට කියන්න පුළුවන් මෙයාව ධන කරන්න පුළුවන් මේ දෙක මොනවා කළාද? සීමා දෙක මාරු කරලා මෙයා බිඳුවට a f u d u. ඒතර මට මෙතනින් පස්සේ ලියන්න පුළුවන් නිශ්චිත අනුකලනයේදී
නිශ්චිත අනුකලනයේදී මොනවාද විචල්්‍ය වැදගත් නොවේ කියලා නැත්නම් indefinite integral variable is not necessary කියලා ලියලා මට මෙතනින් පස්සේ කියන්න පුළුවන් මේක u වලින් තියෙන්නේ මේක ලියන්න පුළුවන් බිඳුවට a වලමයි a සීමා දෙකමයි මේක fx දාලා ලියන්න පුළුවන් හරි. ඒතර අපි පටන් ගත්තේ මොකෙන්ද? අපි පටන් ගත්තේ මෙතනින් ආදේශය පාවිච්චි කළා ආදේශයට අපි ආදේශයේ විචල්‍යයට පරිවර්තනය කළා ඔක්කොම ටික අන්තිමටම අපි මේක u වලින් එන්නේ u definite integral නෙදී නැත්තම් නිශ්චිත අනුකලනයේදී විචල්්‍ය වැදගත් නොවෙන නිසා මෙකැනිසම් එක එකමයි f ශිත මෙකැනිසම් නැත්තම් යාන්ත්‍රණ එකම නිසා මට fu කියන එක x විදිහටම ලියලා තිබ්බා. ඒක අපි පෙන්නලා තිබ්බේ. ඒතර අපි පටන් ගත්තේ මෙතනින් පෙන්නලා තිබ්බා මෙන්න මේක. ඒතර අපි සාධනය කරලා ඉවරයි. මේ සාධනය කිරීම කළා. හරියට ලියා ගන්න පැහැදිලි. ඒ කියන්නේ ස්ටෙප් එකකින් ස්ටෙප් එක හරියටම ක්ලියර් තියෙන්න ඕනේ. ක්ලියර් නැත්තම් මට මෙන්න මේක තේරුන්නේ නැහැ කියන එක මැසේජ් එකක් දාන්න. හරිද? අපි ඔතනින් තමයි පාස් පේපර්ස් එක පටන් ගන්නෙ. ඔය තියරි එකත් එක්ක ඊට පස්සේ ඔය තියරියට අදාළ ගණන් ටික කරලා එහෙමම පාස් පේපර්ස් ටික කරගෙන යන්න තමයි බලන්නේ. මුලින්ම 2015 part B එකේ තියෙන එක show that මේ ෆෝමියුලා එකම දාලා තියෙන්නේ. නැත්තම් මේක බව පෙන්වන්න කියලා තියෙනවා 2015 ගාන තමයි කරන්නේ. මෙයක් මේ ටික ලියාගෙන ඉවර වෙලා අපි 2015 මම මේ පියසුරු කියන එකේ තමයි පාවිච්චි කරන්නේ. මේක වෙනසක් තිබ්බොත් ඒ කියන්නේ සමහර ගණන් මේකේ වැරදියට ටයිප් වෙලා තියෙනවා. තිබ්බොත් අපි අඳුරගමු මේක. 2015 A level part B එකේ integration නැත්තම් PO එකේ හරි PO කියන එක දන්නවද? PO වල නෙන්නේ මේ අනුකලන integration අනුකලන එක. ඒක ඉතා සරල ගානක්. මුලින්ම තියෙන show that නැත්තම් 0 to 5 කියන්නේ මේක මුලින්ම පෙන්වන්න කියලා අපි ඔප්පු කිරීම මේ විදිහමයි. ඔප්පු කිරීම මම කරන්නේ නැහැ. බව පෙන්වීම අපි දැන් කරලා තියෙන්නේ 0 to 5 මේක තියෙන්නේ. ඕක අපි දැන් කරපු එකනේ. මේකේ වෙනස මොකක්ද තියෙන්නේ? මේකේ තියෙන්නේ a වෙනුවට 5 කියලා නියතය. 5 කියන්නේ නියතයක් නේ. ඒක පෙන්වන්න තියෙන අපි ඒක පෙන්වලා ඉවරයි. මුලින්ම පෙන්වන්න ඕන show that. ඊට පස්සේ show also that තව දුරටත් sin squared x එක. ඒක ගිය සතියේ කලේ. sin squared එක කොහොමද කරන්නේ? sin cube ඒ කියන්නේ odd powers කොහොමද කරන්නේ? even powers කොහොමද කරන්නේ? ඊට පස්සේ ගිය සතියේ මම homework එක දුන්නා sin to the power 6. sin ගේ 6 වෙනි බලය කොහොමද කරන්නේ කියන එක. මුලින්ම මේක show that කරන්න කියලා තියෙනවා. අපි ඒක provement එක කරලා ඉවරයි. proof එක කළා. ඒ විදිහටම කරන්න තියෙන්නේ වෙනස තියෙන්නේ අපි පාවිච්චි කරපු a වෙනුවට මේක 5 කියලා තියෙනවා. හරි. ඒක කරගන්න පුළුවන්. ඒක මම කරන්න යන්නේ නැහැ. ඊළඟ එක කරනවා. ඊළඟ එක කරලා ඊට පස්සේ මෙයාව පාවිච්චි කරලා කරන්න තියෙන. අපි ඒක කරමු. ඔයගොල්ලෝ try එකක් දෙන්න තනිය මම කරන්න කලින් කරන්න. 2015 2015 අපි නෝට් එක ටිකක් ඉක්මනට ලියා ගමු නැත්නම් අපරාධ ටයිම් එක ගණන් කීපයක් කරන්න පුළුවන් ඒක. මේක proof එක හරි සරලයි. ඊට පස්සේ අපි කරපු proof එකම නිසා මේකත් කරන තව විනාඩි 2යි තියෙන්නේ. ඉක්මනට කරමු මේක තියෙනවද? 0 to 5 over 2 90 තියෙන්නේ 5 over 2 කියලා කියන්නේ 90 5/2
නැත්නම් sin squared x sin වර්ගයේ x මේක 5/4 කියලා පෙන්නන තියෙනවා. ආන්සර් එක 5/4. හරිද? මෙහෙමනේ ගන්න දීලා තියෙන්නේ. අපි දැන් දන්නවා වඩාත්ම සුදුසු මේක මොකක් හරි අකුරක් කියලා ගන්න. i කියලානේ අපි බහුලව පාවිච්චි කරන i නිසා i කියලා ගන්න. හරිද? i කියලා අරන් කරන්න. කොහොමද කරන්නේ? මම ඩිස්කනෙක්ට් වෙන්න කලින් කියන්න. මේක පව එකක් කරන්න බෑනේ අපි. ගිය සතිය කරපු එක. මේක cos 2x වලට දාලා කරගෙන යන්න. සරලයි. මොකද කරන්න උත්තරේ ඔය උත්තරේ නේද කියලා බලන්න ඊට පස්සේ මම මෙත් එකත් එක්ක කරා. අපි කරමු මේකේ අපි දන්නවා අපි ගිය සතියේත් කතා කරපු එක ගිය සතිය කියන්නේ සෙනසුරාදා කතා ඉරිදා තිබ්බනේ sin squared x එකනේ squared එක තියෙනක අමාරුයි මම එතන දැන් පැහැදිලි කිරීම කරන්නේ නැහැ. ඒතකොට අපි එකම තැන තියෙන්නේ අර කලින් ඒ පැහැදිලි කිරීම කළා. ඇයි අපි මේ විදිහට යන්නේ කියන එක. කෝණේ ඇන්ගල් එක වැඩි වුණාම අවුලක් නැති නිසා අපි කරන ක්‍රම ඉක්මනට ලියන cos 2x එක ලියන්න පුළුවන් නේ මෙහෙම. cos 2x කියන්නේ cos 2x කියලා කියන්නේ 1 minus 2 sin squared x නේ. ඒකෙන් sin squared x එක සබ්ජෙක්ට් කරගත්තාම මට මෙතන ලියන්න පුළුවන් 0 to 5/2 මේකෙන් ගණන් හතරේ විදිහත් එක්ක පුරුදු වෙමු. පැටලලා තිබ්බොත් මෙයා මේ පැත්තට මෙයා මේ පැත්ත දාන්න පුළුවන්. ඒතර මේක ලියන්න පුළුවන් 1 ඍණ cos 2x බෙදීම 2නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙකේ ඉලක්කම කෙලිට ගන්න පුළුවන්. මේ දෙකේ ඉලක්කම මෙතනට භාගයක් කියලා ලියන්න නැතුව මේ දෙකේ ඉලක්කම මේ පැත්තට අරන් 2යි කියලා ලියමු. ඊට පස්සේ 2යි. ඒතර මෙතන තියෙන 1 ඍණ cos 2x නේ. ඒක අනුකලන ඉලක්කම වෙන් කරන්න පුළුවන්. එකට වෙනමයි අනිත් එකට වෙනමයි. 0 to 90 1 dx ඍණ 0 to 90 cos 2x. මේක අපි දන්නවා දැන් හොඳේ. විස්තර කර කර ඉන්න ඕනේ අපි ඕක කරලා තියෙන්නේ. එක පාටම කරන්නේ. ස්ටෙප් එකක් අඩු කරගන්න විදිය දැන් බලමු මයින්ඩ් එකෙන් කරලා. එතකොට මේකේ 2y කියන එක ඉක්වල් වෙනව නේද? 2y කියන එක ඉක්වල් වෙනවා මෙයා ඉන්ටිග්‍රේට් කළාම 1 ඉන්ටිග්‍රේට් කළාම x එකෙන් x. සීමා දෙක දාන්න ඕනේ 0 to 90 බිඳුවේ ඉඳන් 90 වෙනකම්. cos 2x cos 2x කරන්න දන්නේ නැහැ. හැබැයි cos x කරන්න පුළුවන්. එතකොට 2x කියන එක x කියලා හිතන්න පුළුවන්ද? ඔව් 2x x කියලා හිතන්න පුළුවන් රේඛීය පදයක්. අනුකලනයේදී x කියලා හිතන්න පුළුවන්. cos x ඉන්ටිග්‍රේට් කරන්න නැත්නම් cos x අනුකලනය කළාම මොකද? plus sin x හොඳයි. ඒක දැන් තියෙන්නේ sin x වෙනුවට තියෙන 2x අනුකලනය කළා. හැබැයි x කියලා හිතුවේ රේඛීය පදයක් නේ. මේ linear term එකක්. එයාගේ differentiate එකෙන් divide කරන්න. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් 1/. පැහැදිලිද බලන්න? එයාගේ අවකලනයෙන් බෙදන්න කියලා කියන්නේ. 2x ගේ අවකලනය 2යිනේ. ඒතර දෙකෙන් බෙදන්න ඕනේ. ඒතර එක බෙදීම දෙකෙන් වැඩි කළා. හරි. සරලයි. 90 දා. දැන් 2y කියන එකමයි සබ්ජෙක්ට් වෙලා තියෙන්නේ. අපර් ලිමිට් එක සබ්ජෙක්ට් කරාම ඉහළ සීමාව ආදේශ කළාම 5/2 5/2 0 නේ. -0. ඒක ලියමු නේද නැත්තම් ඔයගොල්ලෝ. ඍණ පහළ සීමාව ආදේශ කළාම බිඳුවයි. මෙතන ඍණ එක හිමව තියාගෙන ඍණ එක හිම තියා ගන්න ඕනේ මේ භාගයේ තියෙනවනේ. නියතයක් නේ ආදේශ වෙන්නේ නැහනේ. ඒක එලිට ගමු. sin 2x දෙන්නේ 90 සබ්ස්ටිටියුට් කරනවා. 90 ආදේශ කරනවා. x වෙනුවට 90 ආදේශ කළාම 2 to 2 කැන්සල් වෙලා sin 5 එන්නේ. sin 5 කියන්නේ sin 180. sin chart එක මතකද? sin 0 කියන්නේ කීයද? 0. sin 90 කියන්නේ 1. sin 180 0. sin 270 270 minus 1. හැදෙන්නේ sin chart එක cos chart එක ටික පුළුවන්. ඒතර මෙතන දැම්මට පස්සේ sin 5 කියලා එන්නේ sin 5 කියලා කියන්නේ 0 බිඳුව. හරි? ඒතර ඒක වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ low limit එක සබ්ස්ටිටියුට් කළාම sin 0 වෙන්නේ. බිඳුව දෙක බිඳුව වෙලි කළාම බිඳුවයිනේ. sin බිඳුව. sin බිඳුව කියන්නේ බිඳුවයි. නිසා කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන් බිඳුව. බිඳුව රින බිඳුව කියලා කියන්නේ බිඳුව. හරි? ඒතර මේකෙන් උත්තරයක් එන්නේ මේකෙන් එන්නේ i කියන එක මේ ඔක්කොම බිඳුවයිනේ එතකොට. 5 මේක දෙකෙන් බෙදෙන්න ඕනේ 5/4 කියලා එනවා. මේක හරිනේ ඔයගලන්ට හරි. ඒ කියන්නේ c එකක් දාන්නේ නැහැ. ඇයි plus c දාන්නේ නැත්තේ? මේවා නිශ්චිත අනුකල නැහැ. ඩෙෆිනිට් ඉන්ටිග්‍රල් වල c එකක් ඕනේ නැහැ. අපි ඒවත් ඉරිදි කියලා තියෙන්නේ. ඒතර i කියන එක මේකේ උත්තරය 5 බෙදීම 4යි කියන එක අපිට ප්‍රූව් කරන්න තිබ්බේ අපි ප්‍රූව් කරලා ඉවරයි. පෙන්නලා ඉවරයි. හරි ඒක කරගන්න මුලින්. ඒක හරියද බලන්න.
ඒක නම් ඉතින් සරලයි. ඔබ හරි නේද? මේක හරි නේද? තේරුණා නේද? අපි ඉස්සරහට යන්න කලින් කියන්නේ තේරුණාද කියලා ආයි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යද? සරලයි අපි කරපු ගාන. ඇහෙනව නේද? මං කිව් එක තේරුණාද? ඕගොල්ලෝ හරිද? මට කලින් කළාද? හරි. ඊට පස්සේ ඊළඟට බලන්න මේකේ පාවිච්චි කිරීම. දැන් හරි නේද? අනිත් හරි. දැන් මුලින්ම මට ගාන තිබ්බේ show that මේක පෙන්වන්න කියලා. අපි ඒක කලින් පෙන්වපු නිසා පෙන්වුවේ නෑ. අපිට මට මේක තියෙනවා. ඊළඟට මේක කියලා පෙන්වන්න තිබ්බා. ඒක මම පෙන්නුවා. හරි උත්තරේත් ගත්තා. ඊට පස්සේ තියෙනවා hence එනයින් මෙයාවයි පාවිච්චි කරලා. දැන් ඒ කියන්නේ මොකද්ද? අපි මෙයාගේ පාවිච්චි කිරීමක් කරන්න යන්නේ. පළවෙනි example එකේ exam question. හරිද? exam question වලින් අපිට ඒ අදාළ කරන මෙයාගේ usage ටික නැත්තම් පාවිච්චි කිරීම කරගන්න. දැන් ওই දෙක පෙන්වන්න බව පෙන්වීම ඉවරයි. මේ දෙක පාවිච්චි කරලා මට කරන්නලු මෙන්න මේක. x අනුකලනය බිඳුවේ ඉඳන් 90 වෙනකම්මයි තියෙන්නේ. 0 to 90 x sin squared x dx equal 5 squared over 4 කියලා තියෙනවා. 5 වල දෙවෙනි බලය බෙදීම 4. ඒතර මේක දැන් අර ගාන i කියලා ගත්ත නිසා මේක i කියලා එහෙම ගන්න එපා. වෙනස්නේ ගණන් දෙක. අරක i මෙතන x එකක් තියෙනවනේ. ගණන් දෙකක් නේ. නිසා මම මේක j අකුර කියලා ගන්නවා. j අකුර කියලා ගන්නවා. ඒතර මේක බැලු බැලමට variable නැත්නම් ශ්‍රිතය තියෙන්නේ ෆන්ක්ෂන් එක තියෙන්නේ x විශයෙන්නේ. x විචල්ලෙන්නේ තියෙන්නේ. x විශයෙන් අනුකලනය කරලා තියෙන්නේ x විචල්ලෙන් තියෙන්නේ. ඔව්. එතකොට මට මේ කාරණා දෙකක් පාවිච්චි කරන්න කියලා කියනවා. හරිද? මෙතන x නැති වුණා නම් මට අරක උත්තර ලියන්න පුළුවන්. ඒක උත්තර සරලයිනේ. මෙතන x එක තියෙනවා. හරිද? ඒතර ඔය දෙක එනයින් කියලා තිබ්බ. එනයින් කියලා තිබ්බම අපි මේ පළවෙනි ගාන අපි try කරනවා මෙන්න මෙයාව මේකට ඉන්වෝල්ව් කරගන්න විදිහ. ඔය එක පැත්තක් මේක බලන විදිහ. හොඳයි. අපි පොඩ බලමු වෙනස් විදිහ ආකාර තිබ්බොත් ඒවත් අපි ප්‍රැක්ටිස් කරලා එක්ස්පීරියන්ස් එක දාගමු. මේක කොහොමද අපි මේකට ඉන්වෝල්ව් කරගන්නේ? කොහොමද? මේ තියෙන්නේ බිඳුවට ඉඳන් 5 වලට මේක පෙන්නන්න තිබ්බ. දැන් සීමා දෙක එහෙමමයි. මෙයාම පාවිච්චි කරලා හරිද? using about theorem නැත්නම් ඉහත සාධනයට අනුව according to the above proof කියලා ලියන්න පුළුවන්. නැත්නම් ඉහත සාධනයට අනුව මට ලියන්න පුළුවන් නේද? මෙයාට සමාන නිසා j කියන එකම මේ j එකම මෙයාව පාවිච්චි කළා කොහොමද ලියන්නේ? සීමා දෙක එම සීමා දෙකමයි තියෙන්නේ. ඒතර මෙතන සීමාව මේකනේ තියෙන්නේ. ඒතර අර කලින් සීමාව දාන්න බෑ. මේ තියෙන දැන් 90නේ. 90 සීමාව දාන්න. බිඳුවේ ඉඳන් 90ට බිඳුවේ ඉඳන් 90ට සීමාව දැම්මා. හරි. මේක තිබ්බේ fx කියලානේ. ඔව් මේක අපි හිතනවා දැන් fx ශ්‍රිතය. මගේ fx ශ්‍රිතය මේක. නේ? fx කියලා ගන්නවා මම මේක මෙච්චර සරල වෙන්න එපා. එකපාරට පුළුවන් මොකලන්ට අර පළවෙනි එක නිසා මම මෙහෙම කරලා පෙන්නන්න. සරල වුණොත් ඒක ඕ ලෙවල් මට්ටමට එනවනේ. මේක x කියලා fx කියලා හිතුවොත් ඔහොම ගන්න ඕනේ නැහැ. මේක fx. ඒතර මේක දිහා බලාගෙන මම මෙතන ලියන බිඳුවේ ඉඳන් 5 වෙන එක fx dx එක සමාන වෙන්නේ බිඳුවේ ඉඳන් 5 සීමාව ඒකමයි f 5 ඍණ x නේ. මේ ඉහළ සීමාව ඍණ x විචල්ය. එහෙමනේ. එහෙනම් මගේ මේක ඉහළ සීමාව මොකද්ද? 90 නේ 5 over 2 නේ. ඒතර මට මෙතන ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේක කොහොමද ලියන්නේ? 5 over 2 minus x එක කොහොමද ලියන්නේ? මගේ fx එක මේක නම් fx ශ්‍රිතය මේක නම් f 5 over 2 minus x එක කොහොමද ලියන්නේ? කලින්ම කියලා දුන්නේ. කියන්නේ x තියෙන තැනට මෙයාව දාන්න. මෙතන x තියෙන තැනට මෙයාව දාන්න. ඒ කියන්නේ x වෙනුවට දාන්න පුළුවන් 5 over 2 minus x බ්‍රැකට් එකක් දාන්න ඕනේ. x වෙනුවට කෑලි දෙකක් නේ ආවේ. වැඩි කිරීමක් තියෙන එකක් කියලා පෙන්නන මේ බ්‍රැකට් එක නැත්තම් වරහණක් දාන්න.
ඒක ගුණ කිරීම තියෙන්නේ එක ළඟ ලිව්වම හරිනේ. sin square නැත්නම් වර්ගය x කියන තැනට 5/2 - x. හරිද බලන්න. ඒක හරිද? මේකේ ලිමිට් දෙක 0 to 5/2 තියෙන්නේ. ගානේ ලිමිට් දෙක 0 to 5/2 තියෙන්නේ. මේ ගානේ 0 to 5/2 ද ගානක් තියෙන්නේ. නැත්තම් 5 ද දන්නේ තියෙන්නේ. මම පොඩ්ඩක් බලන්න මේ පේසුරු එකේ තියෙන 0 to 5/2 කියලා. පොඩ්ඩක් අපි බලමු. ඒක තමයි. 5 තියෙන්නේ නේ. පේසුරු එකේ පොඩ්ඩක් මම මේක හදාගන්න තියලත් නෑ. මට ඒක නිකන් තේරුණේ මොකද දන්නවද? දැන් 15 ගන්න බෑනේ. පේසුරු එකේ තියෙන 0 to 5/2. දැන් මට මේක වැරදි කියන්න ඕනේ. එහෙම කවන්න නෙමෙයි. දැන් මට ඒක තේරුණේ මොකද දන්නවද? දැන් මෙයා පාවිච්චි මෙතන පොස් එකක් හැදෙන්නේ. දැන් මෙයා පාවිච්චි වෙන්නේ නෑ. ඒක හිතලා ගන්න බැලුවේ පොඩ්ඩක්. මේකේ පොඩි පොඩි වැරදි කම් තියෙනවා. මේකෙත් තියෙනවා අනිත් එක මොකද? අනිත් එක ලොකු පොත මොකක්ද ඒක? සදීපා එකෙත් තියෙනවා වැරදි. ඔයගලන්ට පාස්වර්ඩ් එක සොනවත් තියෙනවා. මට පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. ඇති මම ගෲප් වලක් තියෙනවා. net එකෙත් තියෙනවා. හරි මේකේ ගාන පොඩ්ඩක් හදා ගන්න අපිට එවලුවේට් කරන්න තියෙන 90 නෙමෙයි හොඳේ. දැන් ස්පාල ගාන මට පේසුරු එකේ තියෙන්නේ එහෙම. ඒකේ තියෙන 5. එවලුවේට් කරන්න තියෙන 5. වැරදුනා. ඒක මට මේ ඒක එහෙමද කියලා හිතුන හේතුවත් මම කියන්න. මෙතන එහෙම හිතුණා නම් sin squared 5/2 - x නේද? 90 - x දෙන්නේ 90 ඍණ x නේ. 90 ඍණ x આવත් cos වර්ගෙ වෙන්නේ. cos වර්ගෙ නෙමෙයි අපි හිතුවේ sin වර්ගෙනේ. ඒතර පොඩක් ගැලපෙන්නේ නැහැ වගේ හිතුව නිසා මම පොඩ්ඩක් හිතුවා බැලුවා ගාන වැරදි කියලා. මොකද මම මේකේ පාවිච්චි කරලා තියෙන නිසා පේසුරු එකේ වැරදි තියෙනවා කියලා දැනන් හිටියේ. හොඳයි. එතකොට මට මේ අපි හොයන්න තිබ්බේ 0 to 90 කලින් ගානේ. මම දැන් එතකොට අපිට ඕනේ මෙයාවනේ පාවිච්චි කරන්නේ. මේකෙන් මේක තියනවා නම් මේ ශිතේ හරි 0 to 5 මෙතන 5 ඍණ x තියෙනවනේ. එතන මෙතන ලියන්න ඕනේ 5 ඍණ x. 5 ඍණ x තියෙනවා නම් මෙතන 90 බෙදීම දෙක කියන එක අයින් කරලා හරියි. 5 තියෙනවා. නැත්තම් 90 180 කියන එක තියෙනවා. 180. මෙතන එක හරියි. මෙතන බිඳුවේ ඉඳන් 90 වෙනකන් තියෙන. ඒක තමයි තියෙන්නේ. මෙතනදී ගාන පොඩක් වෙනස් කළා. මෙතන දාලා තියෙන්නේ 180 තියෙනවා. සීමා දෙක අපි හැන්ඩල් කරගන්න පුළුවන්. මෙතන තියෙන බිඳුවේ ඉඳන් 90 වෙනකම් මෙතන තියෙන්නේ බිඳුවේ ඉඳන් 180 වෙනකම්. පැහැදිලි ඒක බලාගන්න. අනිත් එක තමයි අපි කලින් එකේ තිබ්බ බිඳුවේ ඉඳන් 180 බිඳුවේ ඉඳන් 90 වෙනකම්. මේකේ තියෙන බිඳුවේ ඉඳන් 5 වෙනකම්. අරක 5/2 5 බෙදීම දෙක. මේකේ තියෙන බිඳුවේ ඉඳන් 5 වෙනකම්. එතකොට මේ ගානට මෙයාව පාවිච්චි කරනවා මේ තියර එක පාවිච්චි කරනකොට ඉහළ සීමාව 5 නේ. එතකොට මේක fx ත්‍රිතේ නම් අපි ලියන්න ඕනේ මෙයාට සමාන වෙන්නේ f 5 ඍණ x නේ. එතකොට f 5 ඍණ x තමයි මේක. මේක ගත්තට පස්සේ මම මෙතන ලියන්න පුළුවන් දැන් මේක වෙනම වෙනම ලියන්න ඕනේ නැහැ. එකටම ලියා ගන්න සරලයි. මෙයාව පාවිච්චි කරනවා කියලා ලියාගත්තා. using above theorem නැත්නම් above proof we can say j equals 0 to 5. අපිට කියන්න පුළුවන් j සමාන 0.5 අපේ fx එක මේකනේ. f 5 ඍණ x එක මේක ලියන්න ඕනේ 5 ඍණ x. මෙහෙ වෙන වෙනම ගන්න ඕනේ නැහැ. සරලව තායික්මන ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලන් සරල වෙන ඔයගොල්ලන්ගේ ස්පීඩ් එක අඩු වෙනවා. සහ මයින්ඩ් එක ඉන්වෝල්ව්මන්ට් එක අඩු වෙනවා. ඒ නිසා ගොඩාක් සරල වෙන්න එපා. ඉක්මනට මයින්ඩ් එකෙන් පාවිච්චි කරලා ඒක කරන්න. දැන් ඊට පස්සේ මේක සිම්ප්ලිෆයි කළාම මම පොඩ්ඩක් සිම්ප්ලිෆයි කරන මේක j කියන එක සීමා දෙක හිමම තියාගෙන sin 5 ඍණ x. ඒක පොඩ්ඩක් කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා. මේක sin මේකේ තේරුම තමයි sin 5 ඍණ x ගේ ස්ක්වයර් එක. මේ ස්ක්වයර් එක මෙතන වර්ගය මෙතන දාන්නත් පුළුවන් මෙතන දාන්නත් පුළුවන්. මේක නෙමෙයි හොඳේ. මේ තියෙන්නේ කෝණේ වර්ගයනේ. මේ තියෙන මේ ඇන්ගල් එක නැත්නම් මේ කෝණේ වර්ගය අරගෙන ඒකේ sin එළිය ගන්න. මේක තියෙන්නේ sin 5 ඍණ x අරන් යාගේ වර්ගය ගන්න. මේ දෙකේ තේරුම මේක. මේ දෙක සමානයි. මෙයාට සමාන නැහැ. මේ වෙන එක. මේ කියන්නේ වෙන කතාවක්. එතකොට මේ sin 5 ඍණ x කියන්නේ මොකද්ද? ඒක ත්‍රිකෝණමිතික ගැටලුව. sin 5 ඍණ x කියලා කියන්නේ
දෙවෙනි වෘත්තපාදකයේ second quadrant එකේ sin value එක positive නැත්නම් ධන. ඒක නිසා ධන උත්තරයක් එන්න ඕනේ. sin 5 minus x නම් ඒක cos x කියලාම ලියන්න පුළුවන්. sorry cos x නෙමෙයි. horizontal එක 5 නේ පාවිච්චි කරලා තියෙන්නේ. sin නම් sin කියලාම ලියන්න පුළුවන්. sin නම් sin කියලාම ලියන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණමිතියේදී. එතකොට මේක සරලවම ලියන්න පුළුවන් sin squared x කියලා. sin squared 5 minus x sin වර්ගය 5 ඍණ x කියන එක sin වර්ගය x කියලාම ලියන්න පුළුවන්. මේක sin වර්ගය x ම. මෙතන තියෙන්නේ 5 ඍණ x sin වර්ගය x dx. හරි. ඔතනට නිකන් ගාන තේරුණාද බලන්න. මේ තියෙන ගාන සීමා දෙක ගැටලුවක් තිබ්බා මේ පේසුරු එකේ අපි ඒක තේරුම් ගත්ත අතනදී මට තේරුණා. ඒක නිසා බැලුවාම ඒ ගැටලුව තිබ්බා. පේසුරු පාවිච්චි කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. සමහර ගණන් වැරදි. ඒතර අපිට ඒකට ඕන නම් ඒක උත්තරෙත් එක අපි කරගෙන යනකොට තේරෙනවා මේක පොඩ්ඩක් විතර අරදින්න පුළුවන්. එතකොට අපිට මේ එක්ක සදීපයකෙත් වැරදි තියෙනවා. නැත්තම් net එකේ එහෙම තියෙනවා pass papers. ඒ ටික හොයාගන්න මම ඕනනම් දාන්නම් මේ pass papers අදාළ pass paper එක group එකේ. එතකොට J එක මේක තිබ්බේ J කියලා ගත්තේ මේක පාවිච්චි මේ තියරම් එක පාවිච්චි කරලා මම මේක ලියාගත්තා. ඒකට පොඩි උදව්වක් මෙතනින් පැත්තෙන් ගත්තා. ඊට පස්සේ ඒක සුළු කරලා මෙතනට ආවා. දැන් මම මෙතන ඉන්නේ. මේ ස්ටෙප් එකේ ඉන්නේ. ඊළඟට මට කරන්න පුළුවන් දේ මොකද්ද? හිතෙන්නේ මොකද්ද? මට ඊළඟට කරන්න හිතෙන්නේ මේක රේඛීය පදයක් නේ 5 ඍණ x වැඩි විරලානේ තියෙන්නේ. මේක මට වරහන් ඉවත් කළොත් 5 කියලා කියන්නේ නියතයක්. ඒතර මෙයා මේකට වැඩි කරන්න පුළුවන්. මම මේක වරහන් ඉවත් කරනවා. බලන්න. මේක වරහන් ඉවත් කරනවා. වරහන් ඉවත් කිරීම කරනවා. බලන්න මම මෙතන පටන් ලියන්නේ J මෙයා මෙයත් එක්ක වැඩි කළාම 5 මම අනුකරණ ලකුණ කඩන්න යන්නේ ස්ටෙප් දෙක තුනක් එකට කරන එක හොඳයි. ඒ වුණාට මම මෙතනදී ඒක පාවිච්චි කරන්න ඉන්නේ. මොකද ඔයගොල්ලන්ට නොතේරුනොත් නිසා මේක සරලයි හොඳේ මම ලියන්න පුළුවන්. මම වරහන් ඉවත් කිරීම විතරක් කරනවා. මම වරහන් ඉවත් වුණා ඍණ x sin squared x dx. හරි. වරහන් ඉවත් කිරීම කළා. දැන් මේ අනුකලන ලකුණ ඍණ ධනයි හදන්න පුළුවන් නිසා මෙයාට වෙනමයි මෙයාට වෙනමයි ලියමු. මෙයාට වෙනම ලියනකොට 5 කියලා කියන්නේ නියතයක් නිසා එයා එළියට දාලම ලියනවා. 0 to 5 මෙතන තියෙන්නේ sin squared x dx minus x කියලා දාන්න බෑ. x එක නියතයක් නෙමෙයි. 0 to 5 x sin squared x මේ තියෙන J කියන එකම තමයි. අපි මෙයාව ගැන හිතන්නේ මෙයාව බලන්න. මේ මොකක්ද? පටන් ගත්ත එකම නේ. අපි දන්නවා අනුකලනයේදී මෙහෙම J අකුරක් කියලා ගන්නෙත් ගොඩක්ම එක වාසියක් නේ ඒක. පටන් ගත්ත එක ආයෙ හැදෙනවා. පටන් ගත්ත එක මේ පැත්ත ආයෙ හැදෙනවා. මේ තියෙන ආයෙ J. මේ තියෙන J. එතන මේ තියෙන -J. එතන -J මේ පැත්තට ගත්තාම +J වෙලා ධන J වෙලා ධන 2යි J වෙනවනේ. ඍණ J තියෙන ඍණ J මේ පැත්තට ගත්තාම ධන J වෙනවා. J ධන J කියලා කියන්නේ 2යි J. ඊට පස්සේ 5 0 to 5 sin square. මේ තියෙන I නෙමෙයි. මේ තියෙන I නෙමෙයි. ඇයි? I එකේ තියෙන සීමා දෙක බලන්න බිඳුවයි 5 බෙදීම දෙකයිනේ. මේකේ තියෙන බිඳුවයි 5. මේ I නෙමෙයි. හැබැයි hence කියලා තිබ්බනේ. hence කියලා තිබ්බට ඕගොල්ලෝ බලන්න මෙතන කොහමද උනේ කියලා. මෙතන උත්තරේ ආපු එකේ අපි ඕගොල්ලෝ හදපු එකේ තියෙනවා නම් මෙතන තිබ්බේ මෙහෙම එකක් නේද? උත්තරේ ගන්නකොට මේකේ 2y සමානයි x 90 බිඳුව මේ කෑල්ල කොහොමද බිඳු වුණානේ? ඉතුරු කෑල්ල ටික. මේ ඉතුරු කෑල්ල ටික බිඳුවලා මෙන්න මේකෙනේ උත්තරේ ආවේ. මේක ඉහළ සීමාව ආදේශ කරලා 90 මේක බෙදලා මේක 94 උනේ ඒකනේ. දෙකෙන් බෙදලා මෙතන උත්තරය ආවේ. ඒතර මෙයාව පාවිච්චි කරලා සීමාව 5 කියන එක කොහොමද ගන්නෙ? ඒක බලාගෙන ගන්න ඕනේ. කියන්නේ මෙතන ආවේ උත්තරේ මේ කෑල්ලේ වැදගත්කමක් ආවේ නෑ. මේ ඉහළ සීමාව ආදේශ කරපු එකනේ ආවේ. ඊටු ටික ඔක්කොම බිඳු වෙලා. ඉහළ සීමාව 5 බෙදීම 2 තිබ්බේ. ආයි දෙකෙන් බෙදුන නිසා 5 බෙදීම 4 ආවා. දැන් මෙතන තියෙන 5 නේ. සරලයි හොඳේ. බලලා තේරුම් ගන්න. ආයි මොනිදා කරන්න ඕනෙත් නෑ අපි.
හෙන්ස් පාර්ට් එකක් තියෙන්නේ නයි. ඒක බලලා මට කියන්න පුළුවන්. මෙන්න මෙතනින් i ගේ උත්තරේ දිහා බලලා කියන්න පුළුවන්. සීමාව තියෙන්නේ 5 බෙදීම 2 නොවුනට 5 තියෙන්නේ. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ. මෙතන 5 නේ ආදේශ වෙන්නේ එහෙනම්. මෙතන 5 ආදේශ වුණා නම් 5 බෙදීම 2යි. එහෙනම් මෙන්න මේ කෑල්ලේ උත්තරය 5 බෙදීම 2යි. තේරුණාද බෑ? මෙන්න මේ කෑල්ලේ උත්තරේ 5 බෙදීම 2යි. ඇයි? සීමාව 5 නිසා. 5 බෙදීම 2 නොවන නිසා. හරිද? ඊට පස්සේ j කියන එකේ උත්තරය 5 5. 5 වැඩි කිරීම 5 කියලා කියන්නේ 5 ස්ක්වයර් එක 5 වර්ගය. දෙකෙන් බෙදුනහම 5 ස්ක්වයර් over 4. ඒතර j වල උත්තරය මේක කියලා පෙන්වන්න ඉවරයි. ඒක තමයි පෙන්වන්න තියෙන්නේ. හරි නේද? ඒක තමයි පෙන්වන්න තියෙන්නේ උත්තරේ ගන්න. හරි තේරුණාද බලන්න යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ගන්න මෙතන මට ලියන්න ඕන නම් ඔයගලන්ට වඩා විස්තර කරලා ලියන්න ඕන නම් උත්තරේ මෙතන ලියන්න පුළුවන් මෙන්න මෙයාට j කියලා මාක් කරලා මේ පැත්තට ධන j කියලා අවශ්‍ය නැහැ කෙලින්ම මෙතන උත්තරේ 5 බෙදීම 2යි කියලා ලිව්වත් ඇති නැත්නම් ඔයාලා ලියන්න පුළුවන් ඉහත i වල පිළිතුර මගින් හරිද i ගේ පිළිතුර මගින් තමයි මේක 5 බෙදීම 2 කියලා ගන්න. බලන්න මම ස්ටෙප් එකෙන් ස්ටෙප් එක තේරුණාද කියලා. මට මෙතන කාරණා දෙකක් කියන්න ඕනේ. සාමහාර ගණන් හදනකොට හදපු ශිතේම හදපු අනුකලනය මේ පැත්ත හැදෙනවා. ඒක j කියලා අරන් මේ පැත්තට අරන් එක හදා ගන්න පුළුවන්. එක එකක්. ඒක අපි දන්නව කොටස් වශයෙන්ුත් එක එනවා. කොටස් වශයෙන් අනුකලනය කරනකොට අනිත් එක තමයි මෙයාගේ පාවිච්චි කිරීම. මෙයාගේ පාවිච්චි කිරීම ගානදී හඳුනගන්නේ කොහොමද? හෙන්ස් පාර්ට් එකක් තිබ්බා. එතකොට දීලා තියෙන අනුකලනය මෙතන ඒක පාවිච්චි කරලා ඩිරෙක්ට්ලි පාවිච්චි කළා මෙයාව j කියන එක පාවිච්චි කරලා මේ සූත්‍රේ තව දෙයක් ලියාගත්තා මේ දෙකම j එතකොට මේ දෙකම j මෙයාව පොඩ්ඩක් සුළු කරන් ගියා මෙයාව සුළු කරන් යනකොට ආයි j කැල්ලක් හම්බ වෙනවා මෙතන මේ j නේ මෙයාව හම්බ වෙනවා මෙතන aj මෙයාට දාලා ගාණක් කළා ඒකේ පොඩ්ඩක් විස්තරක විවරණේ රිවිව් කරන්න මේකෙදි මේ වගේ දේවල් තමයි කළේ 2015 ගානේදී එතන පොඩි දෙයක් වෙනසක් තිබ්බා චූටි වෙනසක් ඔයාලට ගෙදර ආවත් උත්තරේ සමහරලාට එක්සෑම් එකේදී 2015 කරපු අයගේ මේක ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඇති මේ උත්තරේ 5 බෙදීම 4 මේක සයින් වර්ගෙම සීමාව ගැන අයිඩියා එකක් නොතියලා ඇයි මේක සීමාව වෙනස් කරලා තිබ්බා එතකොට ඒගොල්ලන්ට උත්තරේ 5 බෙදීම 8 විදියට එන්නේ 5 වර්ගයේ බෙදීම 8 ඒක දීලා තියෙන උත්තරේ එන්නේ ඒක ගාණ වැරදිද කියලා හිතනවා නේ සමහර 99.99%ක්ම විභාග ගාණ වර්ධින්නේ නැහැ වැරදුනත් ඒ වෙලේ ඔයගලන්ට විභාග ශාලාවෙදිම ඒ නිවැරදි කිරීම එනවා හරිද ඒ නිසා මේ ගාණ වර්ධින්න දෙයක් නැහැ දීලා තියෙන උත්තර එන්න ඕනේ හරිද එතකොට එතන පොඩි දේ තමයි පොඩි චූටි දෙයක් තිබ්බා සීමාව පොඩ වෙනස් කරලා තිබ්බා කලින් ගාණ සීමාව 5 බෙදීම 2 දීලා මේක 0 to 5 දීලා තිබ්බා ඊට අමතරව hints n9 part එකක් කියලා තිබ්බා ඒගොල්ලෝ හිතනවා අර දෙකේ පාවිච්චි කරලා කෙලින්ම ගන්න තිබ්බනේ කියලා එහෙම බෑ අරගේ උත්තරේ දිහා බලලා තමයි මේක උත්තර ලියන්න ඕනේ. ඒ උත්තරේම නෙමෙයි. හරිද? ඔය පැහැදිලි කිරීම හරිය 2015 ඊට අමතරව BC කියලා පාර්ට් දෙකක් තියෙනවා. B පාර්ට් එකේ තියෙන්නේ ආදේශයයි කොටස් වශයෙන් අනුකරණයයි. ඒක අපි දැනම කරන්නේ නැහැ. C පාර්ට් එකේ තියෙන්නේ භින්න භාග. D පාර්ට් එකේ තයි ආදේශයක් තියෙනවා. හරිද? ඒ ටික අපි දැම්ම කරන්න යන්නේ. පස්සේ කරනවා. දැනටද අපි කරන්න යන්නේ මෙන්න මේකේ පාවිච්චි කිරීම විභාගෙදි මොනවද මේවෙන් අහලා තියෙන්නේ මේ ගානෙන් මේ වගේ ක්වෙස්චන් එකකින් මොනවද අහලා තියෙන්නේ කියන එක තමයි අපි ප්‍රැක්ටිස් කරන්න යන්නේ. ඒ ප්‍රැක්ටිස් එකෙන් පස්සේ විභාග ගණන් ඉතුරු ටික කරගෙන යනවා. හරිද? හරි. ඕක තේරුණා නම් අපි තව ගණනකට යමු. ඕක තේරුණාද කියන මට පොඩ්ඩක්. ඔය ගාන ක්ලියර්ද? 2015 අපි A පාර්ට් එක තමයි ඉවර කළේ. BCD එක අපි කරනවා මේක ප්‍රැක්ටිස් කරලා ඉවරලා අපිට කරන්න පුළුවන් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් මට ඊට කලින් මේක අපි එක්ස්ප්ලেইন කරගෙන හරිද
හරි. ඊළඟට කමක් නැහැ අපි මේක කරමු ඊළඟට. අපි ඊළඟට 2014 එකේ part C 2014 2014 part C එකේ තියෙන ගාන කරමු establish the formula නැත්නම් මේක ස්ථාපනය කරන්න කියලා තියෙනවා 2014 බලන්න 2015 ඔය මේ ෆෝමියුලා එක ගැන අහලා තියෙනවා 2014 තහලා තියෙනවා ළඟ අවුරුදු දෙක හොඳේ 2020 හැවුවා 2020 අපිට කියන්නේ අපි පොඩක් එක වෙනස් ගාන කමක් නෑ අපි ඒක එකම දේ විදිහට නේ තියෙන්නේ අපි ඒක ප්‍රැක්ටිස් කරලා ගමු ප්‍රැක්ටිස් කරලා බලමු 0 to a අපි හැම වෙලේම ගාන try කරන්න ඕනේ අලුත්ම දෙයක් තිබ්බොත් අපි ඒ ගාන ඉගෙන ගන්න ඕනේ දැනට කරපු ගණන් ටික තියෙනවානේ දැනට ඉන්ටිග්‍රේෂන් තියරි වලදී කළා ඊට පස්සේ පාස් පේපර්ස් වලදී එක කෑල්ලක් විතර 2015 එක කෑල්ලක් කළා ඒ දැනට කරලා තියෙන තියරි දැනට කරලා තියෙන ගණනුයි එක්ස්පීරියන්ස් එකෙන් මේ ගාන කොහොමද ඒක හිතන්නේ අදාළ පාත් එකෙන් හිතන්නේ කොහොමද කියන එක තමයි හදා ගන්න ඕනේ නැත්තම් දැනට වෙලා තියෙන හැම ගානක්ම කරලා කියන්නේ 1980 ඉඳන් හරි ගණන් ටික ඔක්කොම කරලා ගිහින් ඒතර එන කටපාඩමින් කිරීම නැති එහෙම නෙමෙයි අපි දැනට දාන්න දේවල් කොහොමද මේක ස්ටෙප් දෙක තුනක් වැඩියෙන් හිතලා ලියන්න පටන් ගන්න ගාන කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. අපි බලමු අපි දැනට දාන දේවල් වලින් මේක කරන්න පුළුවන්ද නැත්නම් අලුත් දෙයක් මේක ඉගෙන ගන්න තියෙනවද කියලා. මුලින්ම කියන්නේ මේක එස්ටැබ්ලිෂ් කරන්න කියලා. ඔයගොල්ලන්ට මේක පිහිටුවන්න තියෙන්නේ. පිහිටුවන්න කියලා කියන්නේ මේක පෙන්වන්න ඕන ප්‍රූව් කරන්න ඕනේ. පැහැදිලිද? මේක ප්‍රූව්මන්ට් එක මම කරලා ඉවරයි. ඇයි ඒකදි කරන්නේ නැහැ. ඊට පස්සේ let නැත්නම් මේක px equal x minus 5 කියන්නේ px කියන ශ්‍රිතය ෆන්ක්ෂන් එක ඒගොල්ලෝ ඩිෆයින් කරලා තියෙනවා. ඒක අර්ථ දක්වලා තියෙනවා. ඒ අර්ථ දැක්වීමට අනුව 2යි px x ඍණ 5 වාරයක් 2x ධන 5 විදිහට තියෙනවා. මේක අපි කරලා ඉවරයි දැනට. පිහිටුවීම නැත්නම් එස්ටැබ්ලිෂ් එක ප්‍රූව්මන්ට් එක කරලා ඉවරයි. px ශ්‍රිතය දීලා තියෙනවා. ලෙස ගනිමු කියලා තියෙන px let px equal n මේක I නේද I equal 0 to 90 sin squared x කියන්නේ sin වර්ගය x px මට ගාන පොඩක් වැරදි තියෙනවා නම් පොඩක් කියන්න මෙතන තියෙන්නේ සීමා දෙක පහළ සීමා බිඳුවේ ඉඳන් 5 over 2 5 බෙදීම 2යි sin වර්ගය x බෙදීම px dx px තියෙන්නේ x ඍණ 5 into 2x plus 5 හරි නේද ඒක ඔය ටික තමා කියන්නේ මේක ප්‍රූව් කරන්න කියලා තිබ්බා ඊට පස්සේ මේක හරි අපිට මේක තියෙන දත්තයක් මේකත් දීලා තියෙන දත්තයක් මේකත් දීලා තියෙන දත්තයක් ඔය ටික පාවිච්චි කරලා using the above result කියන්නේ මෙයාම මේක අපි පෙන්නුවාට පස්සේ මේ result එක පාවිච්චි කරලා මෙන්න මේක මේ i කියන එක පෙන්වන්නලු cos squared x or px dx කියලා මෙයාව පාවිච්චි කරලා මේක පෙන්වන්නලු ඔය දීලා තියෙන එක වෙනවා කියලා කියන්නේ I කියන එක පෙන්වන්න කියලා තියෙනවා show that හොඳේ. ආඩ බව පෙන්වන්න ඕනේ 0 to 5 over 2 කියන්නේ 5 බෙදීම 2යි cos squared x px dx ඔක පෙන්වන්න කියලා තමයි මුලින්ම කියන්නේ. මේ ප්‍රතිඵලය පාවිච්චි කරලා මෙයාව මේකට සමානයි කියලා පෙන්වන්න තියෙනවා. show that කරන්න ඕනේ. මේ ටික දීලා තියෙන දත්ත මේ ටික මෙන්න මේ ටික ඒ බව පාවිච්චි කරලා මේක කරන්න තමයි තියෙන්නේ. අපි බලමු කරන්නේ කොහොමද කියලා. බලන්න ඕගොල්ලෝ try කරන්න. අපි යන්නේ මේක අපි ඉගෙන ගන්න විදිය තමයි අපි දැනට ඉගෙනගෙන තියෙන දේවල් තියෙනවානේ theory plus past papers question වලින්. ඒ experience එකෙන් ඕක derive කරන්න නැත්නම් ඕක කරගන්න පුළුවන් කියන විදිහට තමයි ඉගෙන ගන්න. ඒක තමයි ඉගෙන ගන්න ඕනේ ක්‍රමය.
අමතරව අලුත්ම එක්ස්පීරියන්ස් එකක් තිබ්බොත් ඒක අපි ඇඩ් කර ගන්නවා අපේ එක්ස්පීරියන්ස් එකට. පැහැදිලිද? එතකොට අපි 2015 එකේ එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා i කියලානේ අපි ලියලා තිබ්බේ දත්තේ. i එක ලියනවා දැන් මේක මගේ fx එකනේ. අර i කලින් විදිය වගේ සරල වෙන්නේ මොකද මෙතන කියන්නේ තේරුම් ගැනීම මහකිම දරුවෝ හිටියොත් මෙහෙම ගන්න නැතුව බලපු ගමන් ලියන්න පුළුවන් i මෙයාව using above result නැත්නම් ඊට ප්‍රතිඵලයට අනුව කියලා ලියලා මේක කෙලින්ම ලියන්න පුළුවන්. මම මෙහෙම කරන්න මේ fx නේ මේ තියෙන්නේ. මම මේක fx කියලා තියනවා කියලා හිතනවා. හරි? දීලා නැහැ ඒගොල්ලෝ. fx කියලා හිතනවා. මේක fx මේක නා හරිද? මගේ රිසල්ට් එකට අනුව මට ඕනි 0 to a f a රිනෙක්ස් ලියන්න ඕනේ. ඒ කියන්නේ මගේ තියෙන 0 to 5 over 2 නේ. 5 බෙදීම 2යිනේ. එහෙනම් මම මේක ලියන්න ඕනේ 5 බෙදීම 2යි. මේක සරලයි හොඳේ. 5 බෙදීම 2 x a වෙනුවට තියෙන්නේ 5 බෙදීම 2 x එක තමයි ලියන්න ඕනේ. x fx එක මේක නම් fx ශ්‍රිතය මේක නම් f මෙන්න මේ කියන ශ්‍රිතය කියන්නේ x තියෙන එකට මෙන්න මේක දාන්න නේද? මෙන්න මේක කිව්වේ 5 over 2 minus x මේ වර්ගයේ හිමම තියෙනවා. p 5 over 2 minus x. පැහැදිලිද මේක? තේරෙනවද? දැන් මෙතනදී මම අරකේ වගේ 5 over 2 එන sin ඒක හිතුනේ එතන sin මනේ ආවේ. මෙතනදී මේ cos එක මෙයාව cos එක ඇවිල්ලා දිනවා මේ. අපි prove කරන්න ඕන result එකත් එක්ක බැලුවොත් මේකන අපිට අන්තිමට එන්න ඕන result එක. උත්තරේ මේක මෙතනින් හැදෙනවා. ඒක හරි. පල්ලෙහා px මනේ තියෙන්නේ. ඒක මොකද කරන්නේ? දැන් මට මේක සුළු කළාට පස්සේ අපි සුළු කිරීම කරමු. මේක ලියන්න පුළුවන් නේද? using above result නැත්නම් ඉහත ප්‍රතිඵලයට අනුව මේ ප්‍රතිඵලය හොඳේ. මේ ප්‍රතිඵලයට අනුව මට ලියන්න පුළුවන් i එක මේකනේ තිබ්බේ. මේක තමයි පෙන්වන්න ඕන එක. මේක තමයි පෙන්විය යුත්තේ. බව පෙන්වන්න ඕන එක. i එක මට ලියන්න පුළුවන්. සීමා දෙක හැමම දාලා මේ ප්‍රතිඵලෙන් ලියන්නේ පාවිච්චි කරන විදිහ කරන්නේ. ඊට පස්සේ මේකේ fx විදිහට ගත්තොත් මේක ලියන්න පුළුවන් sin square 5 over 2 minus x හරිද? ඊට පස්සේ p 5 over 2 minus x ඔන්න ඔක ලියන්න. දැන් බලන්න. දැන් sin square එක ඒක දන්නවනේ දැන් අර කලින් කිව්වා වගේම sin square 5 over 2 minus x කියලා කියන්නේ sin 90 නැත්නම් 5 බෙදීම 2 වර්ගයනේ සම්පූර්ණ වර්ගය. sin 90 ඍණ. ඒ කියන්නේ මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. මේකට මම මතක තියාගන්න කියන්නේ තිරස් අක්ෂය නැත්නම් horizontal axis එක. මේ තියෙන්නේ vertical axis. horizontal axis එකේ තමයි තියෙන්නේ 2 5 එකයි. එම මුලින් පටන් ගන්න 0 නේ. ඊට පස්සේ 90. හරි 90යි. ඊට පස්සේ 180යි. කරගුණාට ඊට පස්සේ 270 කියන්නේ 35 over 2 නේ. ඊට පස්සේ 360යි. කොහොමද? ඒතර මේ horizontal axis එක තියෙනවා. කියන්නේ අපි තිරස් අක්ෂය. තිරස් අක්ෂය පාවිච්චි කරලා ලියන ඒවා ඒකමයි එන්නේ. sin 5 minus x කියලා ලියුවොත් sin x නවා. ඊට පස්සේ අපි quadrant එක මොකද්ද කියලා බලා ගන්න ඕනේ. වෘත්තපාදකේ මොකද්ද? ඒකෙන් තමයි ධන ඍණ තේරු මාරු වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන vertical axis එකනේ. තිරස් අක්ෂයනේ. තිරස් අක්ෂය පාවිච්චි කරලා ලියුවොත් නෑ මේ තියෙන තිරස් අක්ෂය horizontal එක. මේ තියෙන vertical. නැත්නම් සිරස් අක්ෂය. සිරස් අක්ෂය පාවිච්චි කරලා ලියුවොත් sin 90 minus x මොකක් හරි එයා පාවිච්චි කරලා ලියුවොත් ඒක අපිට අනිත් එකට මාරු වෙනවා. sin නම් cos වෙනවා. cos නම් sin වෙනවා. tan නම් cot වෙනවා. ඔය විදිහට මාරු වෙනවා. හරිද? ඔය තමයි මතක තියාගන්න. මේ පාවිච්චි කරලා තියෙන vertical එකනේ. 90 කියන්නේ vertical එකනේ. ඒත් මේක ලියන්න පුළුවන් sin 90 ඍණ x කියලා කියන්නේ cos x. ඇයි?
අණු ඍණ x කියලා කියන්නේ ෆස්ට් කෝඩන් පළවෙනි වෘත්තපාදකේ දානන ඕනම එකක් දාන්න. ඒක ලියන්න පුළුවන් cos x. එයාගේ ස්ක්වයර් එක තියෙනවා. ඒ කියන්නේ cos squared x උඩ තියෙනවා. ඒක උඩ cos squared x එක හැදෙනවා. ඒක මේ උත්තරේ තියෙනවා. පල්ලෙහා px එකක් තියෙන සීමා දෙකේ ඒකමයි ඒක අවුලක් නැහැ. හැබැයි අපි පල්ලෙහා තියෙන්නේ p5/2 x නේද? එහෙනම් px කරගන්නේ කොහොමද? ඒකට මේකෙන් පාවිච්චි කරන්න බෑනේ. හරි. අපි මේ ශ්‍රිතය අපිට අර්ථ දක්වලා තියෙනවා මෙතන මේ. මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒතර අපි මේ ශ්‍රිතය දීලා තියෙන ශ්‍රිතය පාවිච්චි කරනවා. මේ බලන්න. px කියලා තිබ්බේ මේකනේ. px කියලා දීලා තිබ්බ ශ්‍රිතය අපි දීලා තියෙන දත්තයක්. මේකේ විශේෂ දෙයක් තිබ්බේ නැහැ. දීලා තියෙන දත්ත පාවිච්චි කරන්න තියෙන්නේ. මේ තියෙන px ශ්‍රිතය අපිට ඕනේ දැන් මෙතන තියෙන්නේ අණුවරිණ x කියන ශ්‍රිතය. අපි p අණුවරිණ x දානවා. කියන්නේ x තියෙන තැනට 5/2 නැත්නම් 5 බෙදීම 2යි x දානවා. x තියෙන තැන දාන්න ඕනේ. 5. ඒතර x මෙතන තියෙනවා. දැන් දාන්න ඕනේ 5 බෙදීම 2යි ඍණ x ඍණ 5 බෙදීම 2ක් තියෙනවා. ඒක වරහණ බැලුවා. මෙතනට 2 වැඩි කිරීම 5 බෙදීම 2 වරහණ දාලා දාන්නේ. කැලි දෙකක් ආදේශ කරනවානේ x ට. වරහණ දාන 5 එක. වරහණ වැහුවා. දැන් සුළු කරමු. මේක සුළු කරනකොට පොදු හරය දෙකක් ගන්න පුළුවන් එළියට. පොදු හරය දෙකක් එළියට ගත්තාම මෙතන ඍණ 2x අර ඍණ 2x ඍණ 2යි 5 ධන 5. කියන්නේ ඍණ 5 වෙනව නේද? ඍණ 5 වෙනවා. හරිද බා? මෙතන වරහණ ඉවත් කළාම 5 හැදෙනවා. a5 මේ 5 එකතු වුණාම 2යි 5 හැදෙනවා. ඊට පස්සේ මෙහත් එක්ක වරහණ ඉවත් කළාම ඍණ 2x හැදෙනවා. පැහැදිලිද? ඊළඟට තව සුළු කිරීමක් මෙතන දෙකේ ඉලක්කමක් එළියට ගන්නවා මෙතන ඍණ එකක් එළියට ගන්න පුළුවන්. මම ඍණ දෙකක් එළියට ගන්නවා. මෙතනින් ඍණක් එළියට ගන්නවා මෙතනින් දෙකක් එළියට ගන්නවා. මෙතන ඍණක් එළියට ගත්තාම ඒක ලියන්න පුළුවන් 2x ඍණ 5 කිය. 2x ධන 5 හොඳ. ඍණෙන් ඍණක් එළියට ගත්තාම ධන ඉතුරු වෙන්නේ. මෙතනින් දෙකක් එළියට ගත්තාම 5 ගෙන් දෙකක් එළියට ගත්තාම 5. මෙතන එනවා ඍණ මෙතනින් ගන්න දෙකේ ඉලක්කම විතරයි ධන ගන්න ධන දෙකක්. x ඒ කියන්නේ සුළු කිරීමක් කළේ මම මුකුත් දිහා බැලුවේ නැහැ සුළු කිරීම තියෙන සුළු කිරීම කළා. මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා. ඒතර මේ ඍණ එකක් ඉතුරු වෙනවා. එතකොට දැන් මම මෙතන ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මෙයාව සුළු කරන් ගිහින් ඊට පස්සේ මෙතන හැදෙන්න ඕනේ px නේ. දීලා තියෙන උත්තරේ යට තියෙන px නේ. ඒතර මේ px එක ගැන පොඩක් බැලුවොත් px කියන්නේ x ඍණ 5. x ඍණ 5 2x ධන 5. x ඍණ 5 2x ධන 5. එතකොට 2x ධන 5 එක මෙතන හැදලා දිනවා. මේ ඕල්රෙඩි හැදලා දිනවා. මෙතනට මෙයාට එකයි මෙයාට එකයි මෙතන ඍණ එකක් තියෙනවා. ඍණ එක. එතන මෙතන තියෙන 5 ඍණ x නේ. මෙයාගේ අනිත් පැත්ත. එහෙනම් මේ ඍණ එක මෙතන තියෙන ඉතුරු වෙන ඍණ එක මෙයාට ඇතුළට දැම්මම ගුණ කිරීමන්න තියෙන්නේ. දෙකටම දාන්න ඕනේ ඍණ එක. එකකින් වැඩි කරා හරි. වරහන් දෙකක් ගුණ කිරීමන්න තියෙන ගුණ කිරීම. මේ ඍණ ලකුණ මෙයාට නොදා මෙයාගේ ඇතුළට දාන්න. එතකොට 2x ධන 5 සරල සිද්ධියනේ. සරල ගණිත සුළු කිරීම තියෙනවා. මේ ඍණ මෙයාගේ ඇතුළට දැම්මහම ඍණ x ඍණෙන් වැඩි වුණාම ධන x වෙනවා. ඍණ 5 වෙනවා. බලන්න. එහෙනම් මෙයාව සුළු කළා අන්තිමට ආයෙ මට ඇවිල්ලා තියෙන්නේ. මේකේ තියෙන x ඍණ 5 2x ධන 5. a b කිව්වත් b a කිව්වත් අදිශ ගුණිතය දෙකම එකයිනේ සමානයිනේ. එතකොට මේ අදිශ දෙකන් වැඩි වෙන තියෙන්නේ. එතකොට මේ දෙක වැඩි වුණාට පස්සේ දෙකම එකම උත්තරය. මේක අනිත් පැත්ත මාරු කරලා ලියුවොත් ඒකමයි කියන්නේ. එහෙනම් මම මෙයාව සුළු කරලා ගිහින් අන්තිමට මම ඉතුරු වෙලා තියෙන්නේ ඉවර වෙලා තියෙන්නේ px කි. එහෙනම් මෙයාට මෙයා px සමානයි. හරිද? එතකොට මම පෙන්නුවා උඩ එකකින් මෙයා cos වර්ගයට සමාන වෙනවා. පල්ලෙහා එක pxම තමයි. පල්ලෙහා එක pxම තමයි. එහෙනම් මට උත්තරේ ලියන්න පුළුවන් අන්තිම උත්තරේ බලන්න. අන්තිම උත්තරේ ලියන්න පුළුවන්. මම i කියන එකමයි සුළු කරන් ඇවිල්ලා තියෙන්නේ. i කියන එකම උඩ එන්නේ 0.5 බෙදීම 2යි sin එක මම පෙන්නුවා cos වර්ගය x වෙනවා කියලා මෙතන. ඊට පස්සේ පල්ලෙහා මෙන්න මෙයා සුළු කරලා පෙන්නුවා මෙතන pxම තමයි හැදෙන්නේ කියලා. හරි. ඔන්න ඕක තමයි පෙන්වන්න තිබ්බේ. අපි ඒක පෙන්නලා ඉවරයි. ඒකේ විශේෂ දෙයක් කරන්න තිබ්බේ නෑ. දීපු දත්තයක් පාවිච්චි කිරීමක් තමයි කරන්න තිබ්බේ. එතකොට අපි හොඳට දීලා තියෙන දත්ත ගැන අවධානය යොමු කරන්න ඕනේ. වෙනස් වෙන ඒ කියන්නේ අපි කලින් හදපු එක්ස්පීරියන්ස් එකට වෙනස් වෙන විදියට දත් දීලා දෙන්න පුළුවන්.
දත්ත පාවිච්චි කිරීමත් එතන කරන්න තිබ්බේ. i එක දීලා මේකෙන් මෙන්න මෙයාව පෙන්නලා ඉවරයි. අපි මට ආයි ඕනනම් ඔක්කොම ටික එක ළඟ ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ එහෙම හැකියාවක් නැහැනේ. ඔයගොල්ලෝ මෙහෙම කරන්නේ. දැන් ඔයගොල්ලෝ මෙයාව පෙන්නලා මෙයාගේ පාවිච්චි කරලා මෙයාව පාවිච්චි කිරීම කළා px එහෙම තියෙනවා. මෙයාගෙන් මෙයාවත් පෙන්නලා තියෙනවා. එතකොට අපි මේ දෙක එක ළඟ පුළුවන් නම් ආයි ලියා ගන්න එකත් අපි එහෙම කරමු. දැනට ප්‍රැක්ටිස් කරමු. පේනකම්. නෑ නෑ එක ළඟ ඔව් එක ළඟ ලියා ගමු. දැන් මෙයාව පෙන්නලා තියෙනවනේ. මෙයාව මෙහෙම කියලා පෙන්නලා තියෙනවා. ළඟට අපි ඇයි ඒගොල්ලෝ කියනවනේ මෙතන තව එකක් කියනවනේ මේ using about two integrals නැත්නම් ඉහත අනුකල දෙක පාවිච්චි කරගෙන. ඒතර ඒ කියන්නේ using two about two integrals කියන්නේ ඉහත අනුකල දෙක පාවිච්චි කරන්න ඕන. හරිද? ඒතර ඒ ගොඩක් exam question බැලුවාම ඒගොල්ලෝ ගයිඩ් කරනවා අපිව උත්තර ඒ කියන්නේ ගානට අරගෙන යනවා. ඒගොල්ලෝ ගයිඩ් කරන දිගේ ගියොත් තමයි ඒක ලේසි වෙන්නේ. ඊට අමතරව ඒවා අපි එකතු කර ගන්න ඕනේ. ඒගොල්ලෝ ගයිඩ් කරන විදිහට ගියොත් මෙයාවයි අපිට පාවිච්චි කරන්න කියලා තියෙන්නේ අයිමයි. දෙකමයි මෙයාවනේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඔන්න ඔය දෙක පාවිච්චි කරන්න. ඔය දෙක පාවිච්චි කරලා ඔක අගයන්න කියලා කියයි. හරිද? ඔය දෙක පාවිච්චි කරලා i කියන එක අගයන්න කියලා කියන්නේ i කියන එක හොයලා දෙන්න. ඒ කියන්නේ මොකක්ද? i කියන එක ඇත්තටම මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කළොත් i කියන එක ඩිරෙක්ට්ලි හොයන්නේ නැතුව i කියන එකට තව එකක් හොයලා ඒ දෙක පාවිච්චි කරලා i හොයන්නලු. ඒතර මේක අපි රේඛීය සංයෝජන කියලා කැලලක් තියෙනවා නැත්නම් linear combination කියලා කැලලක් තියෙනවා. ඒකෙත් පාවිච්චි කරනවා. ඒක කියන්නේ අපි හරියට සමගාමී සමීකරණ වගේ x ඍණ y අතර සම්බන්ධතා දෙකක් ගොඩනගලා xy වෙනම හොයනවා. කියන්නේ අනුකලනය කරන්න බැරි ශ්‍රිත දෙකක් අරගෙන ඒ දෙක අතර සම්බන්ධතාව ගොඩනගලා ඒ දෙක අතර රිලේෂන්ෂිප් බිල්ඩ් අප් කරලා ඒ දෙක පාවිච්චි කරලා ඒවා පාවිච්චි කරලා අනුකලන දෙකක් අනුකලනයක් ඇගීම තමයි රේඛීය සංයෝජන තියෙන්නේ. මේක පොඩි රේඛීය සංයෝජන ගතියකුත් තියෙනවා. හැබැයි මේක ඩිරෙක්ට්ලි මේක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කියන්නේ i කියන එක මෙහෙමත් ලියලා ඊට පස්සේ මේ දෙක පාවිච්චි කරලා i හොයා ගන්න. කොහොමද කරන්නේ? මේකෙදි අපි පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අපිට ඇඩ් කරගන්න ඕනේ අපේ ඉස්සරහා මේ ඉන්ටිග්‍රේෂන් වලට. මේක අපි බහුලව කරන දෙයක්. මේ බලන්න. මම මේ ටික ඉරේස් කරනවා. අපි මෙන්න මේ වගේ දේවල් බහුලව කරනවා. මොකද්ද? මොකද්ද? අපි මේක බහුලව කරනවා. මෙහෙම. a to b තියලා f x dx plus or minus gx කියලා තිබ්බොත් මෙතන dx එක මෙතන දාන්න. ඔහොම තිබ්බොත් plus or minus දෙකකින් ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා නම් එයාව අපි සෙපරේට් කරලා ලියනවනේ මෙහෙම. ඕක අපි දන්නවා theory basic fundamental එක. plus or minus වල integration sign එක separate කරනවා. එතකොට ওই විදිහටම තමයි මෙහෙම තියෙනවනම් අනුකලන මේකෙන් මේ ක්‍රියාදාම අපි ගොඩාක් බහුලව පාවිච්චි කරනවා. හරිද? කියන්නේ අනුකලන ලකුණ ධනෝරණකින් වෙන් කිරීම. මෙහෙම අනුකලන කැලේ දෙකක් තියෙනවනම් ධනෝරණකින් සම්බන්ධ වෙලා සීමා දෙක එකම සීමා දෙක තියෙන්න ඕනේ. විචල්යන් දෙක එකම සහ විෂයන් දෙක එකම වෙනවා නම් අපිට ඒක මේ අනුකලන කැලේ දෙක තනි අනුකලන කැලයක් විතර ආපස්සට මේක මේ පැත්තේ දෙක අපි ගොඩක් පාවිච්චි කරනවානේ. මෙහෙම තිබ්බොත් මේ පැත්තට ලියන්න පුළුවන් වෙනවා. මෙහෙම තිබ්බොත් මේ පැත්තට ලියන්න පුළුවන්. සහ ඔය අනුකලන ගොඩක් ඒවාදී මේ ගොඩ මීට අමතර වෙන ආයයක් තියෙනවා sin වර්ගයේ x තන cos වර්ගයේ x සමාන එකයිනේ. කියන්නේ ඒක අයින් වෙලා ගිහින් තියෙනවා. එන්නේ මේ දේත් හිතන්න. ඒක අපි මේක නම් අපි ගොඩාක්ම තැන්වල පාවිච්චි කරලා අපිට මේක ඔලුවට යන්න ඕන ටක් දාලා. ඕ වගේ දේවල් කරනවා. මේකෙන් මේ පැත්ත ක්‍රියාදාමය අපි බහුලව පාවිච්චි කරලා දිනව දැනට මේකෙන් මේ පැත්ත ක්‍රියාදාමයත් අපිට වාසිය සහගත අවස්ථා තියෙනවා. ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ අවස්ථාව උදාහරණ තමයි මේක. අපි ඒක වැඩි කරලා නැති නිසා දැනට අපි එක්ස්පීරියන්ස් එකට දා ගන්නවා. ඊට පස්සේ ගානකදී අහුනොත් මේ වගේ දෙයක් නේ කරන්න තියෙන කියලා ඒක කරනවා. හරිද? එතකොට කොහොමද මේ දෙක පාවිච්චි කරලා මේක හොයන්නේ? මේ සම්බන්ධතාවයක් දන්න ඕනේ අපි. මේක නම් අපි දන්නවා ගොඩක්. හරිද? එතකොට මේකේ මම මේ අනුකලන දෙක නිකන් ඇඩ් කළොත් නැත්නම් එකතු කළොත් සමහර විට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පළවෙනි ගාන වෙන්න පුළුවන්. මේ පළවෙනි ගාන එක්ස්පීරියන්ස් එක දාගෙන ඔය ඒවා පාවිච්චි කරනවා ඉස්සරහට ඒකෙන් අපි ඒක
අපේ මේ සාමාන්‍ය ගණන් හදනකොට ඒක උඩට දාගන්න. සාමාන්‍ය අනුකලන ගණනක් හදනකොට මේක අපිට සරලව කරගන්න පුළුවන් විදිහට එක්ස්පීරියන්ස් එක දැන් එකතු කරගමු. හොඳයි. එක්ස්පීරියන්ස් එක එකතු කරගන්න. මේ විදිහට හදන පළවෙනි ගණන එන්න පුළුවන්. දැන් ඉස්සරහට ওই විදිහ එකක් ආවොත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේ දෙක නිකන් එකතු කළොත් මේ දෙක නිකන් එකතු කළොත් මේ පැත්තේ තියෙන i නේ. i එකතු වුනහම 2i වෙනවනේ. හරිද? මේ සම්බන්ධතා දෙක එකතු කළාම මේ පැත්ත එකතු වෙනවා නිකන් i i කියලා කියන i ධන i කියලා කියන දෙකයි. මේ පැත්තේ බිඳුවේ ඉඳන් 90 වෙනකන් තියෙනවා cos වර්ගය x px කියලා. එතන dx එකක් තියෙනවා. ධන බිඳුවේ ඉඳන් 90 වෙනකන් sin වර්ගය x px එකක් තියෙනවා. එතන dx. එක්ස්පීරියන්ස් එක දා ගන්න ඕනේ. හොඳේ. අලුත් ගණන් එන්න පුළුවන්. නැත්නම් අපි මුලින්ම බලන්නේ අපි දැනට හදලා තියෙන ඒවා මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක් આવොත් ඒක ඉස්සරහා ගණන් වලට පාවිච්චි වෙන්න ඒ එක්ස්පීරියන්ස් එක ඉන්වෝල්ව් කරගන්නවා. අපි ඇඩ් කරගන්නවා. හරි. දැන් තියෙන මේ අනුකරණ කැලේ දෙකක් වෙන් වෙලානේ. ඒතර මෙහෙම තිබ්බහම අපිට ලේසි කමක් නෑ. අනුකරණය කරන්න ලේසි වෙන්නේ නෑ. සමහර අවස්ථාවලදී අනුකරණ ලකුණ වෙන් කිරීම තමයි ලේසි වෙන්නේ. මේකෙදි මේ සීමා දෙකත් සමානයි. විෂයන් දෙකත් සමාන නිසා මේ දෙක එකකට ගන්න පුළුවන් නේ. එක අනුකලන කැලලකට නේ. එක අනුකලන කැලලකට ගන්න පුළුවන්. cos වර්ගය x px හරි ධන sin වර්ගය x px. කොහොම තිබ්බ එකනේ ඔය අනුකලන කැලල දෙකට කැල්ල තියෙන දෙපැත්තට. ඕක තනි අනුකලන කැලලකට ගත්තා. මේ පැත්තේ තියෙන 2යි. දැන් බලන්න හරිද කියලා. මම මේක ඉරේස් කරනවා. මේක ඉරේස් කරනවා. දැන් මේකේ මේ දෙක බැලුවාම මේ තියෙන්නේ algebraical function මේ fractions නැත්නම් බීජීය භාග හැබැයි ත්‍රිකෝණමිතික කැලේ තියෙනවා. මේකේ භාග නැත්නම් හරය කැලේ දෙක සමානයිනේ. හරය කැලේ දෙක සමානයි කියන්නේ තනි එකකට ලියන්න පුළුවන් තනි හරයකට. ඒත් මට මේ පැත්තේ 2iමයි තියෙන්නේ. මේක ලියන්න පුළුවන් බිඳුවේ ඉඳන් 90 වෙනකම් 502 cos x ධන sin වර්ගයේ x බෙදීම හරය සමාන නිසා මට මෙහෙම ලියන්න පුළුවන්. හරිද? මේකෙත් හරය තියෙන px මේකෙත් හරය තියෙන්නේ ඩිනොමිනේටර් එක px නේ. එක හරය කැලලකට ලියා ගන්න පුළුවන්. එතකොට නියුමරේටර් එක නැත්තම් ලවය cos වර්ගයේ x ධන sin වර්ගයේ x වෙනවා. එතන ධන ලකුණ තියෙන්නේ. ඒක dx. දැන් එතකොට අපි දන්නවා cos වර්ගයේ x ධන sin වර්ගයේ x කියන්නේ කීයද? එයා 1යි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 2i සමානයි බිඳුවේ ඉඳන් 90 වෙනකම් එක බෙදීම px. px කියන්නේ මොකද්ද? px කියලා තියෙන්නේ මෙන්න මේක මේ. x ඍණ 5 2x දැන් මොකද කරන්නේ? දැන් මෙතනට ගන්න ලියා ගන්න හරියට මම ලියා ගන්න මම මොකද ඉරේස් කරනවා ස්ටෙප් බයි ස්ටෙප් බෝඩ් එකේ මතිස. දැන් මේක හරි. දැන් මම මේ වගේ එකකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මොකක් හරි අනුකලන එකකට මේවා පාවිච්චි කරලා අනුකලන ගානකට ආවට පස්සේ අපි බලන්න ඕනේ මේක අනුකලනය කරන්න දන්නවද අපි? සහ මේ දීලා තියෙන දත්ත පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් මෙයා එක වුණාට පස්සේ මේක px ඒ දත්තේ පාවිච්චි කරලානේ px ට ආදේශ කළා මේක ලියාගත්තේ. මෙතනින් පස්සේ මේකේ තියෙන දත්ත මුකුත් පාවිච්චි කරලා මේක තව දුරටත් සුළු කරගැනීමේ හැකියාවක් නැහැ. දැන් මේක තියෙන අනුකලනය ගාන මේක කරන්න දන්නවද කියලා බලන්න. ඒක කොහොමද යන ඕඩ එක? අවකලනයේ ආපසු ක්‍රියාදාමයේ විදිහට පාවිච්චි කරලා කරන්න පුළුවන්. අවකලනය කරපු කිරීමක් කළේ නෑ මෙතන. නෑ ඒක කරන්න බෑ. ඊට පස්සේ VGය අනුකලන යටතේ ගන්න පුළුවන්. හොඳට බලන්න. ඔව් පුළුවන්. මොකක්ද ඒ? මේ තියෙන්නේ සාධක දෙකක් නේ. හරය ලවය මුකුත් නෑ. නියතයක් තියෙන්නේ. හරය සාධක වලට කැල්ල දෙන සාධක දෙකට. මොකක්ද සාධක දෙක? x ඍණ 5. 5 කියලා කියන්නේ නියතයක්. හොඳ නිකන් x ඍණ 2 වගේ තියෙනවා. හරි? 5 කියලා කියන්නේ නියතයක්නේ. ඒතර මේ සාධක දෙකට කැල්ල තියෙනවා. එහෙනම් සාධක දෙකට කැල්ල තියෙනවා නම් අනුකලනය හරය සාධක දෙකට කැල්ල තියෙනවා නම් සාධක වලට කැල්ල තියෙනවා නම් පාවිච්චි කරන්නේ මොකද්ද? භින්න භාග. එහෙනම් අපි භින්න භාග පාවිච්චි කරමු. භින්න භාග පාවිච්චි කළොත් මේක හදා ගන්න පුළුවන්. හරිද? ඒ විදිහ තමයි හිතන්නේ. දීලා දින දත්ත වලින් බලනවා අපි ඉගෙන ගත්තේ වෙනුයි දීලා දින දත්ත වලින් මේක කොහොමද කරන්නේ. ඊට පස්සේ කොහේ හරි තැනකට අනුකලන ගානකට හිර වුණාට පස්සේ
අපි දීපු දත්ත පාවිච්චි කරන්න බෑනේ තවදුරටත්. එහෙනම් අපේ ඕඩේකට අනුව අනුකරණය කරන්න ක්‍රමයක තියෙනවා. ඔව් පුළුවන්. පළවෙනි මුලින් ඉඳන් එන්නේ මම ඕඩේක් කිව්වනේ. BG අනුකරණයටදී ඕක ගන්නලා තියෙනවා. සාධක කැඩෙනවා. එහෙනම් භින්න භාග පාවිච්චි කරමු. පාවිච්චි කළා කරන්න බෑනේ මේක. මම මේකත් ඉරෙස් කරනවා. භින්න භාග පාවිච්චි කිරීම අවශ්‍යයි. ඊට පස්සේ අනුකලනය අගයන් භින්න භාග පාවිච්චි කරලා. හරිද? මෙතන දැන් ගන්න තේරුණා නේද? ක්ලියර් නේද? හරි. මම දැන් භින්න භාග පාවිච්චි කරන්නේ. භින්න භාග පාවිච්චි කරනකොට කරන ක්‍රමය තමයි මම අනුකලනය මුකුත් ලියන්නේ නැහැ. මෙන්න මෙහෙම ලියා ගන්නවා. x ඍණ 5 2x ධන 5. කොහොමද භින්න භාග පාවිච්චි කරන්නේ? සාධක කියලා තියෙනවා නම් සාධක දෙක වෙනුවට ලියන්න x ඍණ 5 පුනරාවර්තන සාධන නැත්නම් repeating factors මුකුත් නැහැ. සහ තව එකක් චෙක් කරන්න ඕනේ භින්න භාග දාන්න. මොනවාද? මේ තියෙන්නේ ලවය මේ හරයනේ. හරයයි ලවයයි ඕඩර් එක. නැත්නම් මාත්‍රය ලවයේ මාත්‍රය බිඳුවයි හරයේ මාත්‍රය 2යි. තවදුරටත් බෙදන්න බෑනේ. එහෙනම් ওই විදිහට තමයි අපි භින්න භාග දාන්න ඕනේ. ඊට පස්සේ මේකට වඩා එකක් අඩු පාව එක මෙතන දාන්න. මේක රේඛී එකක්. දැන් මෙතන දාන්න නියතයක්. මේකත් රේඛී එකක් මෙතන දාන්න නියතයක් දාන්න. ඊට පස්සේ හරස් ගුණ කරන්නේ මේ පොදු හරයෙන් මෙහා 1යි මේක හරස් ගුණ කළාම 2යි x ධන 5 bx වෙන. දැන් ඔයගලන්ට ආදේශ කිරීම කර යන්න එපා. x ට ආදේශ කරන්න එපායි. මෙතනදී කියනවනේ මෙහා x සමානයි x අසමානයි 5 කියලා. සමානයි 5 වුණොත් මේක අර්ථ විරතාවයක් වෙනවනේ. ඒ නිසා ආදේශ කිරීම යන්න එපා භින්න භාග වලදී කම්පෙයාර් කරන්න. සංගුණක සැස දාන්න. එතකොට x ගේ සංගුණක සැස දුවොත් මේකෙදී x වල x සංගුණක සැස දුවහම මේ පැත්තේ x වල සංගුණකයේ බිඳුවයිනේ. x පද නැහැනේ. මේ පැත්තේ තියෙනවා 2යි a එකක්. මේ පැත්තේ තියෙනවා b එක. එතකොට b කියලා කියන්නේ -2a කියලා එනවා. නියත පද නැත්නම් constant කම්පෙයාර් කරාම මේ පැත්තේ නියතය 1යි. මේ පැත්තේ මෙයා a 5 ගෙන් වැඩි වෙන එක 5a කියලා ලියමු. 5a අනිත් එක -5b. ඒතර මේ a අගය මේකට ආදේශ කළාම ඉක්මනට කරන්න පුළුවන් මේක. a බල අගය මේක b බල අගය මේකට ආදේශ කළාම -1 1 සමානයි 5a b බල අගය නේ -2a නේද. ඒතර මේක ධන 2යි 5a එනවා 3යි 5a එනවනේ 3යි 5a. එතකොට a වල ආගය 1 බෙදීම 3යි 5. ඒ නිසා b වල ආගය ඍණ 2 බෙදීම 3යි 5. මේක සරලයි නේ. මේක සරලයි. x වල ආගය සැසඳුවා මේක ගත්තා. නියත වල ආගය නියත සැසඳුවා මේ පැත්ත 1යි. මෙත් a මේක පැත්ත -b5. a5 -b5. ඊට පස්සේ මේකේ b වල ආගය මේක තියෙනවනේ. මේ තියෙන සමගාමී සමීකරණ දෙක නේ ab අතර සමගාමී සමීකරණ දෙක. මේක පුළුවන් නේද සරලයි. ඒතර b වලට ආදේශ කරා ඍණ 2යි a. එතකොට එනවා මෙතන ධන 2යි 5 ධන 5 3යි 5a. a වලගේ මේක එනවා. a වලගේ මෙතනද මාම b වලගේ එනවා. ඕක a b ටක් ගාලා හොයා ගන්න පුළුවන්. ඒතර ab මෙයාට ආදේශ කරලා ලිව්වහම හරිද? මෙයාට ආදේශ කරලා ලිව්වහම මට ලියන්න පුළුවන් මේක ලියන්න දැන් ආයි x ඍණ 5 2x - 5 2x + 5 a වලගේ ඉන්නේ 2 3යි 5 බෙදී 1 බෙදීම 3යි 5 නේ. ඒතර ඒ උඩට දානවා 1 3යි 5 x ඍණ 5. හරිද? දැන් මම මෙතන කරන්නේ මෙතන අනුකලන ලකුණ ලියන්න ඉඩ තියෙනවා dx කියලා ලියන්න ඉඩ තියලා තමයි මේක ලියන්නේ. හොඳේ. ඊට පස්සේ ධන b කියලා කියන්නේ ඍණ 2යි ඍණ ලකුණ එළියෙන් තියලා 2යි 3යි 5 කියන එක එළියෙන් තියලා ඊට පස්සේ
මම දන්නවා ඊට පස්සේ අනුකූල ලකුණු කොහොමද කැඩෙන්න ඕනේ කියන එක. ඒකත් එක තමයි කරන්නේ 1 2x ධන 5 කියලා මෙහෙම ලියනවා. ඒතර මට අනුකූල ලකුණු එකපාරටම ලියා ගන්න පුළුවන්. හරි මේකේ 3යි 5 කියන එකත් එළියෙන් ලියා ගන්න. බලන්න එතකොට. දැන් මට තිබ්බේ මෙයාව අග යන්නනේ. ඒතර මම මේ කරන වැඩේ මෙන්න මෙයාව අග යන්න තිබ්බේ 0 to 90. දැන් මෙතන dx එක ලියුවා. එතකොට මෙයාව එවලුවේට් කර මෙයාව අග යනකොට මෙන්න මෙයාව අග යනකොට මෙයාව බින්න භාග දැම්මහම partial fractions දැම්මහම මේ කැල් දෙකේ එන්නේ. මේක නියතයක් නිසා constant නිසා එලෙට දානවා. එතකොට මේකේ මෙයාව කියන්නේ අනුකරණ කැල් දෙක වෙන වෙනම කඩන්න පුළුවන් මේ ධන ඍණ ලකුණේ. එහෙම කඩනම ලියනවා මෙතන මේ බිඳුවට 5O2 බින්න භාග දානවා ඉතින් බලන්නේ. ඒක විදිහට. ඊට මෙතන මේ කැල්ල අනුකරණය කරනවා. හරි මම මේක මකනන් අපේ හැටි ඕකනේ තිබ්බේ මේක බින්න භාග දැම්මම මේ කෑලි දෙකේ ඉන්නේ ඒ කෑලි දෙකේ අනුකරණ ලකුණ වෙන් කළාම ලියනවා කෙලින්. ඒතර මෙයාට වෙනම අනුකරණ කෑලි ලියන්න පුළුවන් මෙයාට වෙනම අනුකරණ කෑලි ලියන්න පුළුවන්. ඒ වලගේ කියලා කියන්නේ 1/3යි නියතයක් නේ එළියට ගත්තා. B වලගේ කියන්නේ ඍණ 2/3යි එළියට ගත්තා. අනුකරණ කෑල්ල වෙනම ලිව්වා සීමා දෙකක් දාන්න ඕන. ඒතර මේක අගය කියලා කියන්නේ මෙයාගේ අගය වෙනමයි මෙයාගේ අගය වෙනමයි එකතු අඩු කරලා නම් හරි වෙලා. හරි එතකොට 1/3යි තියෙනවා මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ 2යි ආරුද මේ තියෙන 2යි පිළිවෙල ලියා ගන්න මේ තියෙන 2යි 2යි සමානයි මෙයාගේ අගය ඍණ මෙයාගේ මේක 1/3යි ලිව්වා බිඳුවේ ඉඳන් 5 වෙනකම් මේක මේ තියෙන 1 ඍණ x ඍණ 5 ඒ කියන්නේ 1 ඍණ x ටයි 1 ඍණ x කියලා කියන්නේ මොකද්ද ln x හැබැයි x කියලා නියෝජනය කරන්නේ රේඛීය පදයක් අවුලක් නැහැනේ අනුකලනයේ රේඛීය පදයක් x කියලා වෙන්න පුළුවන්. එතකොට ln මෙතන තියෙන්නේ x ඍණ 5. හැබැයි මේක නිශ්චිත අනුකලනය definite integral සීමා දෙක තියෙන්න ඕනේ. මෙතන ඍණ 2/3යි 1/2x තන 5. අවුලක් නැහැ. ඒකත් 1/x type x කියලා නියෝජනය වෙන්නේ රේඛීය පදයක්. ඒතර මේකේ උත්තරේ වෙන්න ඕනේ ln 2x ධන 5 හැබැයි මීට අමතරව x කියලා හිතුව එකේ මේක න x කී අවකලන එකයි නේ ඒක මම ලිව්වේ නෑ මේකෙදි x කී අවකලනය x කියලා හිතුව එකේ අවකලනය 2x ධන 5 ගේ අවකලනය මෙහා බිඳුවනේ මේ 2x ගේ අවකලනය 2යි එකෙන් බෙදන්න ඕන කියන්නේ එක වැඩි එක බෙදීම දෙකෙන් වැඩි කරලා හරිනේ නෑ ඒක වැඩි කරලා ලියන්න බෙදීම දෙක නැත්නම් මෙතනින් දාන්නේ ඊට පස්සේ සීමා දෙක දාන්න ඕනේ බිඳුවයි 5 බෙදීම දෙක හරි දැන් අනුකලනය කරන ඉවරයි දැන් උත්තරය අරන් තියෙනවා ඉහළ සීමාව පහළ සීමාව තියෙනවා ආදේශ කරලා සුළු කිරීම කරන්න තියෙන්නේ සුළු කිරීම කරමු සුළු කිරීම කරලා අයිට දීලා තියෙන උත්තරය එනවද කියලා අපි අරගෙන බලමු දැන් බලන්න මෙතනට නිකන් හරිද කියලා මම මේ ටිකත් ඉරේස් කරන්න මෙතනට නිකන් ක්ලියර්ද බලන්න මෙතනට නිකන් හරියද මට පොඩ්ඩක් කියන්න පෙවුන බෝඩ් එක ක්ලියර් නේද ගැටලුවක් නෑ නේද ගැටලුවක් තියෙන දණක් තියෙනවා අහන්න සහ මට මොනවා හරි මිස්ටේක් එකක් මගෙන් වුණා නම් ඔයගලන්ට ඒක ක්ලික් වුණා නම් ඒකත් කියන්න. බලන්න මෙතන හරිද කියලා. ඕගලන්ට වෙන ඔපිනියන් තියෙන කියන්නේ ඕගලන්ට වෙන වෙන මත තියෙන්න පුළුවන්. ඒවත් මට අහන්න ඒක නිරවුල් කරගන්න නැතුව මේක වීඩියෝ එකක් බලනවා වගේ නිකන් බලන් ඉඳලා අපරාධේ. ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේක මෙහෙම කරන්න පුළුවන් නේද? එහෙම වගේ දේවල් තියෙනවා නම් අහන්න. ඒක තමයි වටින්නේ. මෙතන හරිද? මම උත්තරේ සුළු කර ගන්නද? මෙතනට නිකන් හරිද පොඩ්ඩක් කියන්න මේක දීලා තියෙන උත්තරේ i 1/6යි ln 1/4යි කියලානේ ඒ උත්තරේ ගන්න ඕනේ මෙතන හරිනේ හරි සුළු කිරීම කරමු එහෙනම් දැන් 2i තමයි සුළු කරන් තියෙන්නේ මම 2i එක ලියනවා බෝඩ් එක පැහැදිලිනේ මේක කොහොමද ලියන්නේ 1/3යි ලියලා 1/3යි ලියනවා මේව කරමුද? තව සුළු කිරීම 1/3යි අර 6යි කියන එක මම උත්තරේ දැන් එකපාර බැලුවම මම එකකින් දැනගත්තේ 3යි මෙතන 3යි තියෙනවනේ. එයාව එළියට ගමුද? සම්පූර්ණයෙන් 3යි එකක් එළියට ගමු. 2i 1/3යි තියෙනවනේ. එයාව එළියට ගන්න. සංගල වරණක් දානවා. දැන් මේකේ උත්තරේ ලියන්නේ. ඉහළ සීමාව ලියනවා. 5/2යි. මේක ලියන්න ඕනේ එල්ලෙන් මෙතන තියෙන මාපාංකේ අමතක කරන්න එපා 5/2 ඍණ 5
क्या ऋण 5 බෙදීම 2යිනේ. ඍණ 5 බෙදීම 2යි. ඒතර මාපාංක තියෙන නිසා එක ලියන්න පුළුවන් 5 බෙදීම 2ම තමයි. හරිද? මාපාංක තියෙන නිසා. අඩු කරන්න ඕනේ පහළ සීමාව ආදේශ කරා. පහළ සීමාව ආදේශ කරාම ඍණ 5. මාපාංක තියෙන ලඝුව ඇතුලේ අමතක කරන්න එපා. එතකොට ඍණ 5 එන්නේ. ln බිඳුව ඍණ 5 නේ එන්නේ මාපාංක තියෙනවා. ln ඇතුළ ඍණ වෙන්න බෑ අපි channel එක දවසක් මම පෙන්නුවා ඒක. වීඩියෝ එකේ තමයි. මෙයා ධන වෙන්න ඕනේ. ඒතකොට ln 5 ඉතින් තියෙනවා. ඊළඟට ඒ කෑලි දෙක හරි. මේක කෑල්ල හරි. මෙතන ඍණ 3.5 ඉරට ගත්ත ඍණ දෙකක් ඉතුරු වෙනවා. හොඳේ. ඍණ දෙකක් ඉතුරු වෙනවා. මේ තියෙන සම්පූර්ණ වරහන මෙතන අපි තව වරහනක් දාන්න ඕනේ. මේ වගේ වරහනක් දාමු. එතන මෙහෙම දෙයක් කරන්න බලන්න. සුළු කිරීම මෙන්න මේ දෙකේ ඉලක්කම වල මේ දෙකේ ඉලක්කම කැපෙනවනේ. ගුණ කිරීමක් තියෙන. එතන දෙකේ ඉලක්කම කැපෙනවා. එතන මේ දෙකේ ඉලක්කම ඕනෙත් නැහැ. ඍණ ලකුණ තියාගමු. වරහන දාමු. දෙකේ ලකුණ කැපෙනවා. එතකොට ln 2x ධන 5. ඉහළ සීමාව ආදේශ කරාම 2x ට 5 ඕ දෙක ආදේශ කරා. 5 බෙදීම දෙක ආදේශ කරාම දෙක දෙක කැපිලා ගියේ 5 නේ ඉතුරු වෙන්නේ. ඒතකොට ln 2යි 5 නේ අතර තියෙන්නේ. ln 2යි 5 තමයි අතර තියෙන්නේ. පහළ සීමාව ආදේශ කළාම එතන තියෙන්නේ ln 5. බලන්න හරිද කියලා. මේ සම්පූර්ණ වරහන වහම. දැන් ඇතුළ සුරු කරනකොට i කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්න ඕනේ. එතකොට මේ සම්පූර්ණ එක දෙකෙන් බෙදුනාම මේක දෙකෙන් බෙදුනාම 6යි 5 වෙනවා. මේක ඇතුලේ ln 5 බෙදීම 2යි ln 5 මේක වරහණවත් කළාම මෙයා ධන වෙනවනේ. ඒතර මේක ln 5 වෙනවා මයිනස්මයි. මෙයා ln මෙයා ප්ලස් වෙනවද? මෙයා වැඩි කරාම ධන ඍණ වැඩි කරාම ධන වෙනවා. ඍණ මෙයත් එක්ක කරාම ඍණ 2යි 5 වෙනවා. වරහණ මහා හොඳයි. මේක එකක් කැපිලා යනවා නේ. මෙයාට මෙයා කැපිලා යනවා. දැන් ඉතුරු වෙන්නේ ln 5 බෙදීම 2 ඍණ ln 2යි 5. ඕකනේ මේ උත්තරේ තියෙන්නේ. ඕක නොමුණ වුණාට අපි log වලදී දන්නවා අපි මං කියලා තියෙනවා දැන්. log වලදී දන්නවා ඕල් වලදී. ඕල් ඉගෙන ගන්න ln නෙමෙයි lg නේ. log 10 පාදයට අපි දැන් කරන්නේ log e පාදයට. මොනවා කළත් ln කියන එකේ තේරුම e ගේ මොන බලයද 5 2 වෙන්නේ මේක දන්නවනේ. මේ තියෙන්නේ අපි දන්නවා මේ තියෙන්නේ දර්ශක ආකාරයනේ. මේ තියෙන දර්ශක ආකාරය මේක ලඝු ආකාරයට හදාගන්න ගියොත් log e පාදයට x කියන්නේ 2යි. කොහොමද ලියන්නේ? ඊවල දෙවෙනි බලය x නම් log e පාදයට x කියලා කියන්නේ 2යි. නැත්තම් ඔයගොල්ලෝ දන්නවා 10 දෙවෙනි බලය 100යිනේ. ඒ කියන්නේ log 10 පාදයට 100 කියන්නේ 2යි. දන්න දෙකකින් හදා ගන්න පුළුවන් ඕනේ ගන්න. දන්න දෙකකින්. පැහැදිලි. දන්න දෙකකින් හදා ගන්න පුළුවන්. ඔය විදිහට කරන්න පුළුවන්. ඒතර මෙතන log වල තියෙන එකම තේරුම පාදය තමයි වෙනස් වෙලා තියෙන්නේ. පාදය තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒතර පාදය වෙනස් වුණාට log වල කරන්න පුළුවන් ගණිත කර්ම ටිකක් තියෙනවානේ. මොනවාද? අපි ඕලවල ඉගෙන ගත්තේ. log තිබ්බොත් ln කියලාම ලියන්නම් දැන්. තිබ්බොත් a ඍණ ln b කියලා ඕක ලියන්න පුළුවන් ln තනි log මේ කැලි log කැලි දෙකක් නේ තියෙන්නේ. තනි log කැලලක ලියන්න පුළුවන් a o b කියලා. අන්න ඒ වගේ මෙන්න මේ විදිහට මෙයාව පාවිච්චි කරලා ලියන්න පුළුවන් 6යි 5 කියන එක හැමෝම තියෙනවා 6යි 5 කියන එක හැමෝම තියෙනවා ඊට පස්සේ ln මෙයානේ ධන එක මෙයානේ ඍණ එක ධන එක උඩ තියාගෙන ඍණ එක තමයි උඩ කියලා දාන්නේ 5 බෙදීම 2 බෙදීම 2යි වරානවා මේ 5 අකුර කැපිලා යනවා 1 බෙදීම 2 බෙදීම 2 තියෙන්නේ ඒ කියන්නේ 1 බෙදීම 4 එනවා 1 බෙදීම 6යි 5 ln 1 බෙදීම 4 බලන්න හරිද කියලා ඕක තමයි උත්තරේ i වල උත්තරේ ඊට තියෙන උත්තරේට අපි ඇවිල්ලා තියෙන්නේ බලන්න හරිද කියලා මේක තේරුම් ගන්න මේක හරි නේද හරි එතකොට මේකේ අපි මේක C පාර්ට් එකේ විදිහට තිබ්බේ 1014
ඒක අපිට ඉගෙන ගන්න තිබ්බේ මේ අර අපේ ප්‍රධාන අරමුණ බිඳුවයි ඒ මෙන්න මේ එන ප්‍රධාන අරමුණ තිබ්බේ. මම මේක ඉරේස් කරන්න. අපේ ප්‍රධාන අරමුණ තිබ්බේ මෙන්න මෙයාගේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මෙයා. මෙයාගේ පාවිච්චි කිරීම අපි මේකේ තිබ්බා. ඒක පාවිච්චි කළා. පාවිච්චි කළාට පස්සේ මේකේ විශේෂ தත්ත්වයක් විදිහට px ශ්‍රිතයක් දීලා තිබ්බා. ඒතර ඒකෙන් ආදේශ කළා යම් කිසි දෙයක් ගත්තා. ඒක ඇත්තට ලොකුවට එක්ස්පීරියන්ස් එකට ඕනුනේ නැහැ. ඊට පස්සේ එක්ස්පීරියන්ස් එකට ඕනුනේ විශේෂ දෙයක් විදිහට ශ්‍රිත දෙකකට කැලලා තියෙන අනුකලනය තනි අනුකලන කැලලට සුළු කරගන්න පුළුවන්. සයින් වර්ගයේ කොස් වර්ගයේ આવොත් එකයි කියලා ලියලා ඒක සුළු කිරීම කියන්නේ අපි හැම වෙලේම කරන්නේ ධන ඍණෙන් අනුකලන ලකුණ වෙන් කරන එකනේ සෙපරේට් කරන එකනේ. මේකෙදි වෙන් වෙලා තියෙන අනුකලන ලකුණ ධන ඍණෙන් වෙන් වෙලා තියෙන අනුකලන ලකුණ තනි අනුකලනයකට අරන් සුළු කිරීම වාසි සහගත වුණා. ඕක තමයි මේකෙන් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක. ඒක වෙන ගණනකට අපිට පාවිච්චි කරගැනීමේ හැකියාව වෙන විදිහට මේක සුළු කරගන්න ඕනේ. මම මේ කලින්ම මේකේ ගාන තියෙන using about 2 integral I deduce for I deduce that I equal 102 ඒ කෑල්ල එනකොට ඒ කෑල්ලත් අපි අරන් පෙන්නුවොත් කොහේ හරි කියන්නේ px ගේ කෑල්ලක් තියෙනවා කියලා 2i කියලා පෙන්නුනේ px. ඒතර px ට ආදේශ කරලානේ මේක උත්තරේ කණේ ලිව්වේ. අන්තිම උත්තරේ අරන් පෙන්නුවේ අර මැද කෑල්ලත් අපි අරන් පෙන්නලා තියෙනවා. ආන්සර් එක දිහා බලන්න නැතුව කියන්නේ ගැලපෙනවනේ සමහර ඒවා ආන්සර් එක දිහා බලාගෙන අපි සුළු කිරීම කරන්න ඕනේ. මේකෙදි සුළු කිරීම කෙලින්ම ගැලපුණා විභාග ගාන. එහෙමම සුළු කිරීම කරන් ගියාම අන්තිම උත්තරේට ආවා. හරි ඕකෙදි අර විශේෂ එක කාරණාවක් අපිට දැනගන්න තිබ්බා. ඒකත් අපි එක්ස්පීරියන්ස් එකට ඇඩ් කරගන්නවා. ඊළඟට වෙලා තියෙයි දන්නේ අපි බලමු වෙලා තියෙවි. හරි මේක ඉවර කළාම අපි ක්ලාස් එක නවත්තමු. මේකෙත් පොඩි දිග ගානක් 2017 මේ මෙයා එක්තම උදාහරණය. ඊට පස්සේ අපි අනිත් දවසේ ගානක් කරන් සම්පූර්ණ ගාන කොටස් වශයෙන් කෑල්ලයි ආදේශ කෑල්ලයි සම්පූර්ණම කරනවා. මේකේ මෙයාත් එක්ක තව වැඩිපුර කෑල්ල ටිකක් තියෙනවා. මේ ගාන ඉවර කරලා අපි අද ක්ලාස් එක ඉවර කරනවා. 2017 B1 ඊළඟට පටන් ගන්න 2017 B ඒකේ වෙනස්කම් තියෙනවා. අපි මේක හදාගමු සීමා එහෙම. අපි ඊළඟට 2017 B කෑල්ල තමයි කරන්නේ. කියන්නේ B කොටසේ PO maths වල B කොටසේ ගානේ B කොටස 2017 අනුකලනයේ ගානේ B කොටස තමයි කරන්නේ. පටන් ගන්න. ඒක කරලා අපි අද නවත්වමු.